හරි අපි එදා අන්තිමට 2020 ප්‍රශ්නේ පත්‍රයේ අපි මෙන්න මේ පාර්ට් එක කරේ නැහැ. මේ ප්‍රොඩක්ෂන් ප්ලෑනින් පාර්ට් එක. ඒක මම චුට්ටක් අද එතන ඉඳන් පටන් ගන්නම්. එතකොට ඔයාලට සමහරක් අයට හම්බ වෙලා ඇති මේ විදිහට මේ ඔයාලට පේනවද Excel එකක කැල්කියුලේෂන් ෂීට් එකක් ඔයාලට සමහරක් ලැබිලා ඇති. චුට්ටක් අද මම 2019 පේපර් එක කරනකොට ඒක කොහොමද ඔයාලට චුට්ටක් යූස් කරන්න කියන විදිහ මම කියලා දෙන්නම්. දැන් ප්‍රොඩක්ෂන් ප්ලෑන් එක හදන විදිහ චුට්ටක් බලමු. මෙතනදී දැන් මේන්ලිම අපි දැන් මෙතන ඉස්සෙල්ලාම සමහරක්ලට මේක වේරි වර්ක් ෆෝස් වෙන්නත් පුළුවන් ප්‍රොඩක්ෂන් ප්ලෑනින් එක. එහෙම නැත්නම් කොන්ස්ටන්ට් වර්ක් ෆෝස් වෙන්නත් පුළුවන්. හරිද? මෙතනදී වේරි වර්ක් ෆෝස්ද කොන්ස්ටන්ට් වර්ක් ෆෝස්ද කියන එක අපි හොයාගන්නේ ඔයාට මෙතන එම්ප්ලොයිස්ලා ගන්න දීලා තියෙනවා නම්. හරිද? ඒ කියන්නේ ඒ ආයතනයට අදාළ වර්කර්ස්ලා ගන්න දීලා තියෙනවා නම් එතනදී අනිවාර්යයෙන්ම තියෙන්නේ කොන්ස්ටන්ට් වර්ක් ෆෝස්. හරිද? එතනදී තියෙන්නේ එතනදී තියෙන්නේ වේරි වර්ක් ෆෝස් එක. හරිද? ඒ කියන්නේ දැන් මෙතන ඔයාලට දීලා නැත්තම් කොච්චරක් එම්ප්ලොයිස්ලා ඉන්නවද කියලා. හරිද? එතන තියෙන්නේ අනිවාර්යයෙන්ම කොන්ස්ටන්ට් වර්ක් ෆෝස් එක. එතකොට අපි මේලින්ම ඉස්සෙල්ලාම කරගන්න ඕන දෙයක් තමයි මෙතනදී වර්ක් ෆෝස් එක අපි මේ කැල්කියුලේට් කරගෙන ඉන්න ඕනේ. කොච්චරක් කොන්ස්ටන්ට් වර්ක් ෆෝස් එකක් ඉන්නවද කියන එක. හරිද? එතකොට මම මෙතනදී සාමාන්‍යයෙන් මේක හදනකොට තියෙනවනේ මේ ෆෝමැට් එකක්. හරිද? ඒ ෆෝමැට් එක ඔයාලා කටපාඩම් කරන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් ඒක මේ එක්කෝ මේ මෙන්න මේක යූස් කරනවා නම් ඔයාලා එහෙමයි. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ටියුට්ස් වලින් හරි මේ ස්ලයිඩ්ස් වලින් හරි මේක බලා ගන්න. හරිද? ෆෝමැට් එක. මම මෙන්න මේ ෆෝමැට් එක අරගන්නම්. ඔයාලට කියලා දෙන්නම් අර ෂීට් එකෙන් කොහොමද මේක හදන්නේ කියලා. කියන්නේ ඔයාලට ජස්ට් මේ පොලිසි එක විතරක් අප්ඩේට් කරලා වේරි වර්ක් ෆෝස් එක කොන්ස්ටන්ට් වර්ක් ෆෝස් ඔය ඔක්කොම ජෙනරේට් කරගන්න පුළුවන් උත්තරේ. හරිද? එතනදී මම මෙන්න මේ විදිහට අරගන්නම්. ඉස්සෙල්ලාම මෙන්න මේ ටික තමයි එන්න ඕනේ. හරිද? මෙන්න මේ ටික තමයි ඔයා ගන්න. කියන්නේ beginning inventory එක ගන්න, working days per month ගන්න. දැන් මම මෙතනදී මේක constant work force කියලා කිව්වේ මොකද මට මෙතන work force එක දීලා නැහැ. number of work force එක දීලා නැහැ. කොච්චරක් මට laborsලා ඉන්නවද කියන එක. එතකොට ඒකින්ද අපිට මෙතනදී conclude කරන්න පුළුවන් මේක මේ constant work force කියලා. හරිද? constant work force. constant work force. එතකොට constant work force එකට අනුව හරි ඊට පස්සේ මෙතනදී අපි ඉස්සලාම මෙතන තියෙනවනේ දැන් months. හරි මෙතන months ටික මාක් කරගෙන ඉන්න. හරිද? months තියෙනවා ජනවාරි තියෙනවා. ෆෙබ්‍රුවරි තියෙනවා. ආයේ මාර්ච් තියෙනවා. හරිද? ඊට පස්සේ බලන්න මෙතන අපිට මේ පොලිසි එකට අනුව අපි දැන් අපිට දාගන්න පුළුවන් data ටික මෙතනට දාගෙන ඉමුකෝ. හරිද? මෙතන බලන්න beginning inventory එක තියෙනවද කියලා. beginning inventory එක තියෙනවා units 500ක්. හරි. ඒ කියන්නේ ජනවාරි වලදී beginning inventory එක units 500. හරිද? ඊට පස්සේ ඊළඟට බලන්න working days per month. මෙතනදී අපිට production time per unit තියෙනවා. හරිද? ඒ කියන්නේ කොච්චර වෙලාවක් යනවද එක unit එකක් හදන්න. ඊට පස්සේ average labor cost එක කියන්නේ මෙතනදී අපිට මේක ගන්න පුළුවන් straight time cost කියලා. එහෙම ගන්නත් පුළුවන්. මෙතන labor cost එක. working hours per day. කොච්චර දවසකට කොච්චර වැඩ කරනවද? ඊට පස්සේ working days per month. මෙතන working days per month. හැම මාසෙම 20යි. හැම මාසෙම දවස් 20ක් තමයි වැඩ කරන්නේ.
එතකොට අපි ඒක මෙතනද ඉන්සර්ට් කරගෙන ඊට පස්සේ ප්‍රොඩක්ෂන් hours available. අපි කොහොමද ප්‍රොඩක්ෂන් hours available හොයන්නේ? ඒ කියන්නේ අපිට මාසෙකට කොච්චර ප්‍රොඩක්ෂන් hours තියෙනවද? ඒකනේ මෙතනදී මේ අදහස් කරන්නේ මෙයාලා. එතනදී අපි මාසෙකට කොච්චර ප්‍රොඩක්ෂන් hours තියෙනවද කියලා බලනකොට අපිට වෙනවා එක month එකක තියෙන working days හරිද? working days වැඩි කරන්න number of workers වැඩි කරන්න working hours per day of නැත්නම් per day per work. හරි ඒ කියන්නේ එක දවසකට එක මිනිස්සෙක් එහෙම නැත්නම් එක ලේබර් කෙනෙක් වැඩ කරන ප්‍රමාණය. හරිද? ඔය ටික අපිට හදාගන්න පුළුවන් නම් හරිද? හොයාගන්න පුළුවන් නම් අපිට පුළුවන් මේක production hours available හොයාගන්න. දැන් බලන්න මෙතන ඇත්තටම මම ටිකක් පේන විදිහට ගන්න ඕනකට මෙතන අපිට දැන් number of working days තියෙනවා. හරිද? number of working days අපිට කොච්චර තියෙනවද? number of working days 20ක් තියෙනවා හැම මාසෙම. හරිද? ඊට පස්සේ number of workers ලා. දැන් අපිට ඇත්තටම මෙතන හොයන්න තියෙන දේ තමයි number of workers. අපිට කොච්චර workers ලා ඉන්නවද? constant workforce එකක් නේ තියෙන්නේ. ඒකට අපි බලන්න ඕනේ කොච්චර workers ලා අපිට ඉන්නවද කියන එක. හරිද? ඒතර කොච්චර workers ලා අපිට ඉන්නවද කියන එක බලන්න හරිද? අපිට හොයන්න විදිහ එක ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අපි ඉස්සෙල්ලාම ගන්න අපේ forecasted demand එක. මේ තියෙන්නේ forecasted demand එක. forecasted demand එක අපිට ජනවරි month එකක තියෙනවා. ඊට පස්සේ ෆෙබ්‍රුවරි තියෙනවා. ආයෙ මාර්ච් තියෙනවා. එතකොට මේක එකින් months වලට ගත්තොත් first month 2000. එතකොට මේකේ බලන්න ඊට බලන්න මේකේ total එක ගන්න. හරිද? මේකේ total එක කීයද? මේ sum එකේ total එක. sorry මේ demand එකේ total එක ඔක්කොම 8000. ඒ කියන්නේ මේ ඔක්කොම forecasted demand එක 8000. හරිද? ඒ කියන්නේ මේ මිනිස්සු හරිද? එක ඒ කියන්නේ මේ මිනිස්සු ඔක්කොම මේ ඕගනයිසේෂන් එක ඔක්කොම එම්ප්ලොයිස්ලා පාවිච්චි කරලා හරිද? මාස 3ක් ඇතුළත 8000ක ප්‍රොඩක්ෂන් එකක් කරලා තියෙනවා. හරිද? ඊට පස්සේ මෙතන අපි ගත්තොත් එහෙනම් මෙතන තියෙන forecasted demand එක හරිද? අපි ගත්තොත් එහෙම මෙතන number of working days number of working days ගත්තොත් එහෙම කොච්චර තියෙනවද? හැම මාසෙම 20 ගාන තියෙනවනේ. හරි එතකොට හැම මාසෙම 20 ගාන තියෙනවා නම් හරිද? ඔක්කොම අපිට තිබිලා තියෙන number of working days කීයද? මාස 3ටම දවස් 60ක working days තියෙනවා. හරිද? එතකොට දැන් බලන්න මේ 8000 production එක හරිද? අපි හදලා තියෙන්නේ දවස් 60කින්නේ. එතකොට දවස් 60කින් කියලා කියන්නේ අපිට production hours කොච්චර තියෙනවද? production hours මෙතන එතකොට production hours කියන එක හොයනකොට අපිට මෙතන කෙලින්ම constant workforce එක ගත්තොත් එහෙම අපිට constant workforce එක හදන්න පුළුවන් මෙන්න මෙහෙම. හරිද? මෙන්න මෙහෙම අපි කියන්නේ total demand එක. හරි total demand එක වැඩි කරන්න production hours per unit. හරිද? production hours per unit වලින් වැඩි කරලා ඒ එන total එක බෙදන්න ඔයාලා working days per month වැඩි කරන්න
production hours per period. मतलब production hours per day. හරිද? working days per month වැඩි කරන්න production hours per day. හරිද? ඔහොම තමයි අපි හදන්නේ constant workforce එක කොච්චරද කියලා. හරිද? එතකොට අපි දැන් හොයාගත්තා total demand එක. total demand එක 8000. ඔය demand එක වැඩි කරන්න production hours per unit. එක production එකක් කරන්න එක unit එකක් හදන්න කොච්චර hours ඕනේද? අපිට මේ මෙතන බලන්න 1 hour per unit නේ. එක hour එකක් ඕනේ එක unit එකක් හදන්න. ඒතර මෙතන මේ 8000 වැඩි කරන්න එක. ඉතින් මේ answer එක බෙදන්න working days per month ඇවිල්ලා ඔක්කොම අදාළ period එකට 60යි නේ. මේ පේනවනේ ඔක්කොම අදාළ period එකට 60යි. එතකොට මේ working days වැඩි කරන්න කොච්චර දවස් ගන්න එක දවසකට කොච්චර පැය ගණනක් අපි වැඩ කරනවද? මේ බලන්න මෙතන working hours වෙන්නේ 8 hours per day. හරිද? 8 hours per day. එතකොට අපි මේ 60 වැඩි කරන්න 8යි. ඒතර මෙන්න මේකේ ආන්සර් එක තමයි අත්‍තරම අපිට එන්න ඕනේ උත්තරේ විදිහට. හරිද? හරි මෙන්න මෙච්චරක ලේබර්ස්ලා ඉන්නවා. සාමාන්‍යයෙන් අපි මේක වැටෙවුවොත් ලේබර්ස්ලා 17 දෙනෙක්. හරිද? ලේබර්ස්ලා 17 දෙනෙක් තමයි මෙතන ඉන්නේ. හරිද? ලේබර්ස්ලා 17 දෙනෙක්. එතකොට මෙතනදී අපිට ගන්න වෙනවා production hours available කිව්වහම අපිට දැන් මෙච්චරක් එම්ප්ලොයිස්ලා ඉන්නවනේ. මෙච්චරක් වර්කර්ස්ලා ඉන්නේ. එතකොට මේ වර්කර්ස්ලා අපි ගත්තොත් එහෙම මේ වර්කර්ස්ලා ප්‍රමාණය වැඩ කරනවා දවස් 20 ගානේ මේ දවස් 20ක් වැඩ කරනවානේ. ඒතර පැය කීයක් වැඩ කරනවද? පැය 8ක් වැඩ කරනවා. හරිද? එතකොට පැය 8ක් වැඩ කරාම අපිට කොච්චර ප්‍රොඩක්ෂන් අවර්ස් ගාණක් එනවද මාසෙට? මෙන්න මෙච්චර ප්‍රමාණයක් එනවා. හරිද? මෙන්න මෙච්චර ප්‍රමාණයක ප්‍රොඩක්ෂන් අවර්ස් එනවා. හරිද? මෙන්න මෙච්චර ප්‍රොඩක්ෂන් අවර්ස් ගාණක් හැම මාසෙම තියෙනවා. workforce එකත් constant. එතකොට මෙතන තියෙන මේම ප්‍රමාණයත් constant. දවසකට කොච්චර වැඩ කරන දවස් ප්‍රමාණයත් මාසයකට constant හින්දා තමයි මේ හැම එකම අගයක් ඇවිත් තියෙන්නේ. හරිද? ඊට පස්සේ actual production එක. දැන් actual production එක කියලා කියන්නේ මේ තියෙන production hours available නේ. හරිද? ඒ කියන්නේ අපිට කොච්චර මාසයකට වැඩ කරන්න hours තියෙනවද? එතකොට actual production එක අපිට ගන්න පුළුවන් මේ මුළු production hours available කියන එක ප්‍රොඩක්ට් එකක් හදන්න යන hours වලින් බෙදුවා නම් හරිද? එක ප්‍රොඩක්ට් එකක් හදන්න යන hours වලින් බෙදුවා නම් අපිට පුළුවන් actual production එක හොයන්න. දැන් මෙතනදී නම් එක unit එකක් හදන්න එක hour එකක් යන හින්දා අපිට තියෙන production hours වලට හරියන විදිහටම actual production එක කරගෙන යන්න පුළුවන් අපිට. හරිද? මේක මෙහෙම සමාන වෙන්නේ මෙතන එක යුනිට් එකක් හදන්න එක hour එකක් යන හින්දා. හරිද? මේ 2666 කියන එක බෙදන්න එකෙන් එතකොට එනවා actual production එක. හරිද? ඊට පස්සේ demand forecast එක කීයද? මෙතන 2500යි 3500යි 2000. හරිද? ඊට පස්සේ බලන්න ending inventory එක. දැන් ending inventory එක කොහොමද එන්නේ? දැන් අපිට beginning inventory එක තියෙනවනේ 500ක්. හරිද? ඕකට එකතු කරන්න අපේ actual production එකේ ගන්න. හරිද? ඊට පස්සේ ඊට පස්සේ දැන් අපි total එක අපේ production එක මුලින් තිබ්බා තොග අපිට තිබ්බ 500ක්.
හරි යුනිට් 500ක් තිබ්බා. ඊට පස්සේ අපි මොකද කරේ? අපි මේක ප්‍රොඩක්ෂන් එක හැදුවානේ 2666. ප්‍රොඩක්ෂන් එක හැදුවා. ඊට පස්සේ හැදුවට පස්සේ එතන අපේ ටෝටල් ගාන ප්‍රොඩක්ෂන් එක තියෙනවානේ. ඊට පස්සේ ඒ ප්‍රොඩක්ෂන් එකෙන් අපි කොච්චර විකුණුවද? ඒ ප්‍රොඩක්ෂන් එකෙන් අපි ඇත්තටම විකුණුවේ 2500ක් එමෙ පේනවාද? 2500ක ඩිමාන්ඩ් එකක් තමයි අපිට තියෙන්නේ. ඒතර අපි ඒ ප්‍රමාණය අඩු කරන්න ඕනේ. මෙන්න මෙතන මේ ප්‍රමාණය අඩු කරන්න. හරිද? අඩු කරාම අපිට එනවා මෙන්න මෙහෙම ending inventory එක. ඒතර අපි මේ ending inventory එක මේ අවුරුදු මේ මාසේ තියෙන ending inventory එකනේ අපේ ලබන මාසේ beginning inventory එක වෙන්නේ. එතකොට අපි මෙන්න මේ මාසේ තියෙන ending inventory එක මෙන්න මෙතනට ගෙනියන්න ඕනේ. හරිද? දැන් බලන්න මෙතන තියෙන ප්‍රොඩක්ෂන් එක. මෙතන තියෙන ending inventory එක බලන්න. මෙතනදී අපිට opening inventory එක මෙච්චරක් තියෙනවා. ඊට පස්සේ actual production එක මෙච්චරක් තියෙනවා. අවසානයේ අපේ demand එක කොච්චරක් තියෙනවද? 3500ක demand එකක් තියෙනවා. එතකොට අපේ ending inventory එක කීයද? හරිද? එතකොට අපිට මෙන්න මෙදා තියෙන පෙබ්‍රුවරි month එකේ තියෙන inventory එක මාර්ච් වල ending inventory එක මාර්ච් වල beginning inventory එක විදිහට අරගෙන අපිට මාර්ච් වල ending inventory එක හොයන්න පුළුවන් මෙන්න මෙහෙම. හරිද? ඒ කියන්නේ අදාළ beginning inventory එකට එකතු කරන්න production එක, එකකින් අඩු කරන්න demand එක. එතකොට අපට එනවා ending inventory එක. දැන් ඊට පස්සේ බලන්න මෙතන shortage cost එකක් තියෙනවනේ මෙතන. හරිද? shortage cost එකක් තියෙනවා. ඒ කියන්නේ අපි මෙතනදී අපේ production එක දැන් inventory එක මදිනේ මෙතන. එතකොට මේ inventory එක මොකක් හරි ලබා ගන්න අපිට මේ shortage එක හින්දා ඇතිවෙච්ච cost එකක් තියෙනවනේ. ඒතර අන්නේ cost එක අපි මෙතන අඳුර ගන්න ඕනේ. එතකොට මේ මෙන්න මේ value එක මම රින එකකින් වැඩි කරන්නේ එහෙම නැතුව cost එක අපිට රින ගානක් තමයි එන්නේ. හරිද? නිකන් අපිට cost එක positive value එකක් විතර ගන්න ඕන නම් අපි මෙතන රින එකෙන් වැඩි කරන්න පුළුවන්. හරිද? shortage cost එක එනවා එක unit එකකට per month කොච්චර shortage cost එකක් තියෙනවද? 60ක. රුපියල් 60ක cost එකක් තියෙනවා. මේක වැඩි කරන්න 60. එතකොට එනවා රුපියල් 10000ක shortage cost එකක් එනවා.
හරිද? ඊට පස්සේ බලන්න unit taxes inventory holding වගේ දේවල් ඇත්තරම මෙතන නැහැ. හරිද? ඊට කියනමනේ මෙතන the demand not met is carried over the following month කියලා කියනම එතකොට ඒකෙන් කියන්නේ මෙතන මේ ending inventory එක ඊළඟ මාසයේ beginning inventory එක විදිහට යනවා. හරි එතකොට මෙතන unit taxes ගානක් එන්නේ නැහැ. දැන් unit taxes ගානක් එන්නේ මෙතනදී ඔයා safety stock එකක් තියාගෙන ඒ safety stock එක ending safety stock එකට වඩා ඔයාගේ ending inventory එක වැඩි නම් අන්න ඒ දෙක අතර වෙනස තමයි මෙතන unit taxes එකක් විදිහට ඇවිල්ලා inventory holding cost එකක් විදිහට එන්නේ. හරිද? එතකොට අපිට මේක තමයි production plan එකේ අපි තව එක දෙයක් දාන්න ඕනේ මෙතන straight time cost එක. straight time cost එක කියලා කියන්නේ මොකද්ද? අපි කොච්චර hours ගානක් අපේ production hours වලට කොච්චර value cost එකක් යනවද? දැන් මෙතනදී අපේ production hours තියෙනවා මෙන්න මෙච්චර ප්‍රමාණයක්. හරිද? ඊට පස්සේ බලන්න මෙතනදී අපිට තියෙනවා average labor cost එක. ඉතින් මම කියමු මේක straight time cost එක විදිහට ගන්න පුළුවන් කියලා. එතකොට අපිට මේක straight time cost එක විදිහට අරගෙන මෙන්න මේ value එක කියන්නේ production hours available එක වැඩි කරන්න පුළුවන් 30. හරිද? වැඩි කරාම අපිට එනවා මෙන්න මෙච්චරක cost එකක්. හරි එතකොට මේ දැන් හැම වෙලේම හොඳ අපි කියන්නේ constant work force එකක්ද අපිට හොඳ vary work force එකක්ද අපිට හොඳ කියන එක අපි තීරණය කරන්නේ මම කියවනේ cost එකෙන් තමයි තීරණය කරන්නේ. එතකොට අපි මෙතන cost එක ගත්තොත් එහෙම මෙන්න මෙතන cost එක තියෙනවා අපිට මම ගත්තොත් 2,40,000ක cost එකක් තියෙනවා. ඊට පස්සේ shortage cost එක මෙතන 40,000ක cost එකක් තියෙනවා. එතකොට මෙතන total cost එක එනවා මෙන්න මේක සහ මෙන්න මේ value එක. ඒ කියන්නේ 2,50,000ක cost එකක් එනවා අපිට. හරිද? ඕක තමයි අපි මේක manually හදපු එකක්. හරිද? මේ හැම calculation එකකම අතින් කරපු එක. නිකන් අපිට මම ඔයාලට මේ template එක හම්බුණා නම් හරිද? මම නිකන් ඔයාලට පෙන්නන්න කොහොමද මේ template එක use කරන්න කියලා. හරිද? හැම වෙලාවෙම මතක තියාගන්න මේකේ ඔයාලට හම්බෙලා ඇති චුට්ටක් තව එක production planning විතරක් නෙමෙයි හරිද? තව මේවා තියෙන facility planning වලට මේ capacity planning වලට හැම එකකටම ඔයාලට මේක use කරන්න පුළුවන්. ඒ කියන්නේ කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුට මේක use කරන්න අමාරුයි. හරිද? knowledge එක අවශ්‍යයි. අර calculation එක චුට්ටක් simplify කරගන්න තමයි ඔයාලට මේක use කරගන්න පුළුවන්. හැම වෙලේම මතක තියාගන්න මෙතන තියෙන මේ කොළ පාටින් ඔයාලට මම shade කරලා තියෙන areas වලට විතරක් ඔයාලගේ data enter කරන්න. හරිද? වෙන කිසිම තැනකට ඔයාලගේ data enter කරන්න එපා. change කරන්න එපා. හරිද? එහෙම වුණොත් calculations වෙනස් වෙයි. ඒ වගේම තමයි මේ එක තැනකටවත් හරිද? ඔයාලගේ මේ formulas කියන්නේ එක තැනකවත් formulas වෙනස් කරන්න එපා මේ වගේ තියෙන. එහෙම වුණොත් ඔයාලා හිතන calculation එක එන්නේ නැති වෙයි ඔයාලට. හරිද? ඒ වගේම තමයි මතක තියාගන්න මේ calculations හැම එකක්ම මේ format එක සමහරක් වෙලාවට මේ හැම ගානකටම හරියන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? සමහරක් වෙලාවට මේක වෙනස් වෙන්නත් පුළුවන්. හරිද? මේ format එකට දාලා හදන්න බැරි ගානක් වෙන්නත් පුළුවන්. හරිද? හැබැයි මම හිතනවා මේ format එකෙන් යම් තාක් දුරකට හරි ඔයාලට පොඩි help එකක් ගන්න පුළුවන් වෙයි කියලා. හරිද? එතන මම format එකෙන් කොහොම මේ ඔයාලට හදන විදිය පෙන්නන්න මේ production plan එක just නිකම් මේක update කරලා විතරක්. හරිද? ඉස්සෙල්ලාම මෙතන demand forecast එක දාන්න. හරිද? එතන 2500යි ඊට පස්සේ February month එක 3500 units මෙතන 2000 මාර්ච් වල 2000. හරිද? ඔයා මෙතනට එන්ටර් කරන්න විතරයි තියෙන්නේ මේ යට ඔක්කොම වගු ටික vary work force නම් ඔයාලට vary work force එක ගන්න පුළුවන් constant work force නම් constant work force එකට යන්න පුළුවන්. හරි හැබැයි ඔයා කල්පනා කරන්න ඕනේ මේ දත්ත වලින් මට මොකද්ද හදන්න පුළුවන්. හරිද? constant vary එකද constant එකද කියන එක ඒක අවබෝධය තියෙන්න ඕනේ. එහෙම නැතුව හදන්න බෑ. හරිද? ඊට පස්සේ දැන් අපිට working days per month කොච්චර තියෙනවද? working days per month 20යි. හැම මාසෙම 20 තමයි අපිට තියෙන්නේ. හරිද?
ඊට පස්සේ බලන්න මෙන්න මෙතන තියෙන මේවා ටික ඔක්කොම අප්ඩේට් කරගෙන යන්න මේ පොලිසි එකට. හරිද? production time එක 1 hour per unit. මෙතන බලන්න එහෙම එකක් තියෙනවාද මේ production hours required per unit එකයි. හරිද? ඊට පස්සේ average labor cost එක මම කිව්වා මෙතන straight time cost එක විදිහට ගන්නත් පුළුවන්. මෙතන straight time cost එකක් එනවා 30ක per unit 30. So working hours per day 8යි. මෙතන බලන්න තියෙනවද working hours per worker per day ඇවිල්ලා 8යි. ඊට පස්සේ බලන්න working days per month අපි ඒක දැම්මා. ඊට පස්සේ බලන්න beginning inventory එක 500යි. හරිද? beginning inventory එක 500යි. ඊට පස්සේ බලන්න shortage cost එක. දැන් මෙතන stock out මෙතන marginal cost of stock out. stock out කියලා කියන්නේ මෙතනදී මොකද්ද? shortage එකක්නේ. stock එක out. හරිද? require ප්‍රමාණයට වඩා මදි. එතකොට මෙතන අපි stock out එක ගන්න පුළුවන් 60 per unit per month. හරිද? ඊට පස්සේ බලන්න carrying cost එක. carrying cost එක අපිට තියෙනවා මෙතන holding cost එක මේ තියෙන inventory holding cost. එක අපිට තියෙනවා 100 per unit per month. දැන් ඔයාට මේ ටික විතරක් අප්ඩේට් කරලා ඔයාට බලා ගන්න පුළුවන් අවසානට කොහොමද අපේ constant variable workforce එක production plan එක ඇවිල්ලා තියෙන්නේ කියලා. අපි මේක විතරයි අප්ඩේට් කරේ. වෙන කිසිම දෙයක් මම කරේ නැහැ මෙතන. හරිද? මම කිසිම දෙයක් එතන කරේ නැහැ. මේ නිකන් මේ policy එක අප්ඩේට් කරලා විතරයි. හරිද? කිසිම calculation එකක් කරන්න ඕනේ නැහැ ඔයා. මෙතින් අපි අර ගත්ත එහා පැත්තේ ගත්ත හැම උත්තරේම මෙතන තියෙනවා. ඒකට validity එක බලන්න පුළුවන්. එතකොට හරිම ලේසි මේක. හැබැයි කල්පනාවෙන් පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැතුව බෑ. හරිද? ඕක තමයි production planning එක 2020 ගානේ. හරිද? ඊට පස්සේ අපි බලමු 2019 ප්‍රශ්න පත්‍රය කොහොමද කියලා. මෙතනදී පළවෙනි එකේ නම් අපි යමු. මෙතනදී බලන්න මේක කියනවා පළවෙනි ප්‍රශ්නේ බලන්න operations can be viewed as a function as well as a process within the organizational setting. හරිද? මේකද කියන්නේ මේ operations කියන එක function එකක් වගේම process එකකුත් වෙනවා. හරිද? function එකක් වගේම process එකකුත් වෙනවා. මෙතනදී දැන් function එකක් කියන්නේ ඇත්තටම operations කියන එක උතර වල මෙතන ලියන්න පුළුවන්. operations කියන එක අපිට ඇත්තටම organization එකක functions ගත්තොත් එහෙම main functions 4 ඇතුළේ තියෙන function එකක් තමයි මෙන්න මේ very workforce මේ අපේ මොකක්ද operations කියන එක තියෙන්නේ. හරිද? operations කියන එක ඇවිල්ලා අපේ main functions organization එකක තියෙන main functions 4 එක function එකක් තමයි operations කියලා කියන්නේ. මට ඒක ලියන්න පුළුවන්. ඊට පස්සේ මේක process එකක්. operation කියලා කියන්නේ process එකක්. හරිද? මේ දැන් operation කියලා කියන්නේ මොකක්ද? නැත්නම් operation management කියලා කියන්නේ මොකක්ද? අපි මෙතනදී operation management කියලා කියන්නේ අවසාන organization එකක තියෙන final product එක. එහෙම නැත්නම් service එක produce කරන්න ඕන අර system එක. හරිද? operate කරන එක, develop කරන එක සහ implement කරන එකනේ. improve කරන එකනේ අපි කරන්නේ. ඒක operation management කියලා කියන්නේ. ඒතර එතනත් ඔය process එකක් තියෙනවා නම් මෙතන දැන් උදාහරණයක් විදිහට input එකක් output එකක් කරනකොට එතන process එකක් තියෙනවා. ඒ process එකනේ අපි මෙතන manage කරන්නේ. ඒ process එක අපි මේවා කරනවා. ඒ process එක අපි develop කරනවා. හරිද? මේක build කරනවා. එහෙම නැත්නම් create කරනවා. හරිද? ඕක තමයි මෙතනදී වෙන්නේ. දැන් ඔයාලට process එකක් කිව්වහම පස්සේ මේක ලියන්න පුළුවන්. මෙතනදී අපි inputs පාවිච්චි කරනවා. operations වලදී inputs පාවිච්චි කරනවා. හරිද? inputs පාවිච්චි කරාම මොකද වෙන්නේ? ඒ inputs අපි මොකක් හරි conversion transformation එකක් ඔස්සේ එතන transformation එකකට ලක් කරනවා inputs. මොනවද transformations ආකාර? physical transformation එකක් වෙන්න පුළුවන්, locational එකක් වෙන්න පුළුවන්, informational, psychological.
හරිද? ඒ ඕන එකක් වෙන්න පුළුවන්. ඒතර ඒ ට්‍රාන්ස්ෆෝමේෂන්ස් වලින් මොකද වෙන්නේ? ඉන්පුට් එක යම්කිසි අවුට්පුට් එකක් බවට පත් වෙනවා. ඒතර ප්‍රොසෙස් එක තමයි අපි මෙතන ඔපරේෂන්ස් කියලා කියන්නේ. ඒකට ඔන්න ඔය කතන්දරය ඔයාලට මෙතනට ලියන්න පුළුවන්. හරිද? ඊට පස්සේ බලන්න achieving both cost and quality as well as achieving both flexibility and delivery time at the same circumstance are contradictory or impossible. Explain this statement using your knowledge on competitive dimensions එහෙම නැත්නම් priorities. හරිද? මෙතනදී කියන්නේ mainlyම ඔයාලට මතක ඇති අපි අර කතා කරේ competitive priorities ගැන කතා කරා මතකද දන්නේ නැහැ ඔයාලට මම නිකන් මෙතන ටිකක් අඳින්නම් මෙතනදී අපි ගත්තා මේලිම මෙතනට cost එක ගත්තොත් මෙතනට cost එක ගත්තොත් මෙතනට cost එක ගත්තොත් අපිට මෙතනට ගන්න වෙනවා quality එක. හරිද? මෙතන cost එක ගත්තොත් මෙතනට quality එක ගන්න වෙනවා. මොකද මේ දෙක contradict. ඒ කියන්නේ contradiction එක කියන්නේ මෙතන ගැටෙනවා මේ අරමුණු දෙක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයාට ඔයාගේ ඉන්පුට් එකේ ඔයාගේ අවුට්පුට් එකේ තියෙන quality එක වැඩි කරන්න ඕන නම් ඕගනයිසේෂන් එකේ කියන්නේ ඔයාට quality එක through compete කරන්න ඕන නම් අනිත් ඕගනයිසේෂන්ස් එක්ක එතකොට ඔයාට quality එක maintain කරන්න වෙනවනේ. ඒක දැන් quality එක හැම වෙලෙම maintain කරන්න ඔයාට cost වර්ග ගොඩාක් ගණන් වෙනවා. දැන් ඔයාලට මතකද TQM වලදී ඔයාලට එන්නේ knowledge එක මෙතන ලියන්න පුළුවන්. TQM වලදී මොනවද අපි use කරේ අපිට තිබ්බ internal cost. internal failures තිබ්බා, external failures තිබ්බා, prevention cost තිබ්බා. හරි ඔය වගේ cost වර්ග ගොඩක් තිබ්බනේ. quality එක maintain කරන්න. ඒතර ඇත්තටම quality එක maintain කරනවා කියලා කියන්නේ අනිත් පැත්තට අපේ cost එක වැඩි වෙනවා. ඒතර ඔයාට මේ දෙකම එකපාර මෙහෙම කරගන්න බෑ. හැම වෙලේම මොකද organization හැම වෙලේම customer කෙනෙක් කැමති high quality එකක් low cost එකකට ගන්නනේ. ලොකු quality එකක product එකක් අඩු cost එකකට කරන්න කැමති. ඒතර ඔයාලට මේ දෙකම එකපාර achieve කරන්න බෑ. මොකද quality එක maintain කරන්න ඔයාලට cost එක වැඩියෙන් යනවා. හරිද? ඒතර cost එක අඩු කරන්න try කරොත් ඔයා මොනවද කරන්නේ හැම වෙලේම අඩු price එකක් තියෙන raw materials වලට යන්න. හරිද? අඩු price එකක් ගන්න skill labors ලා ගාවට යන්න. හරි එතකොට මොකද වෙන්නේ ඔයාගේ quality එක එහා පැත්තෙන් අඩු වෙනවා. අඩු cost එකක් තියෙන raw materials ඇයි raw materials අඩුවට දෙන්නේ? එතන මොකද quality එකේ issue එකක් තියෙනවා ඇති නේ. එතකොට එතනදී අපේ මේ විදිහට cost එක අඩු කරගන්න හැදුවට quality එක සමහරක් විට අපේ නැති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට තව ගත්තොත් එහෙම මොකක් හරි component එකක් ඔයා අයින් කරනවා ඔයාගේ production එකේ තියෙන ඔයාගේ product එකක් තියෙන ඒ product එකේ යම්කිසි component එකක් ඒ component එක ඔයා අයින් කරනවා මේක costly කියලා. ඒක ගොඩක් cost මේක produce කරන්න ගොඩක් cost එකක් යනවා. ඒකින්ද මම මේක අයින් කරනවා. හැබැයි ඔයා ඒ component එක අයින් කරාම ඒ production එකේ ඒ product එකේ තියෙන ඒකේ quality එක නැති වෙන්න පුළුවන්. හරිද? ඒතර අපි හැම වෙලේම cost එක minimize කරගන්න ගියොත් quality එක නැති වෙනවා. quality එක මේව කරගන්න ගියොත් මෙතන අපේ cost එකෙන් compete කරන්න පුළුවන් හැකියාව අඩු වෙනවා. හරිද? ඊට පස්සේ flexibility එක සහ delivery time එක. flexibility හා මේව time එක ගත්තොත් එහෙම delivery time මෙතනදී flexibility කියලා කියන්නේ මොකද්ද? හැම වෙලෙම මග flexibility කියලා කියන්නේ මේ අපි customer ගේ තියෙන හැම need එකකටම address කරනවා. හරිද? customer ට තියෙන needs 4ක් නම් requirements 4ක් නම් අපි requirements 4ම address කරනවා. එකක් විතරක් නෙමෙයි. දැන් ඔය flexibility කියන එක දැන් හැම වෙලෙම මෙතන දැන් customization එකකට තමයි යන්නේ. customized goods හරිද? එතනදී දැන් customized good එකක් හදන්න කොච්චර කල් යනවද? දැන් ඔය customer ගේ තියෙන හැමම need එකක්ම requirement එකක්ම fulfill කරන්න ගියොත් ඒකට ඔයාට considerable time එකක් යනවනේ. නේ? එතකොට ඔයාට fast delivery කරන්න බැරි වෙන්න පුළුවන්. හරි හිතන්නකෝ මෙහෙම
දැන් මෙහෙ විදිහට අපිට ගන්න පුළුවන් උදාහරණයක් විදිහට ඔයාට හිතනවා කේක් හදන කම්පැනි එකක් ඔයාලා තියෙනවා කියලා. දැන් ඔයා හදනවා ගොඩක් කස්ටමයිස් කේක් තමයි ඔයා හදන්නේ. හරිද? දැන් එක මේ කස්ටමර් කෙනෙකුට ඕනේ මොනවා හරි දැන් හිතන්නකෝ මෙහෙම නිකන් මොනවා හරි මෙහෙම රවුමට තියෙන කේක් එකක හරිද මේ විදිහට උඩින් මොනවා හරි නිකන් හිටවලා වගේ මොනවා හරි තියෙන්න ඕන කියලා හිතන්නකෝ එයාට. හරි චොක්ලට් බාර්ස් හරි මොනවා හරි එහෙම තියෙන්න ඕන කියලා හිතන්නකෝ. එයාට එහෙම උඩින් තමයි තියෙන්න ඕනේ ඒක. හරිද? ලස්සනට තියෙන්න ඕනේ. කේක අදහස් තියනනේ මිනිස්සුන්ට. එතකොට දැන් මේ වගේ එකක් හයි කස්ටමයිස් නේ මේක. කස්ටමර්ගේ තියෙන හැම රික්වයර්මන්ට් එකක්ම මේකෙන් ඇඩ්‍රස් කරනවා. එතන මේක ඩිලිවරි කරනකොට අපිට පුළුවන්ද මෝටර් බයික් එකක යවන්න? මේක නිකන් අතේ තියාගෙන මේ යන්න නැත්නම් පිටේ එල්ලගෙන යන්න. එහෙම කරන්න පුළුවන්ද අපිට? මෝටර් බයික් එකක යවන්න බෑ මේක. හරිද? මේක අපි කියන 3 wheel එකක යවන්න කියලා කියනවා. ඩිලිවර් කරනකොට. යවන්න පුළුවන්ද අපිට 3 wheel එකක? බෑ. මොකද එතන මේ එක්ස්පෙක්ටඩ් මේ ගුඩ් එක අපිට යාට දෙන්න බැරි වෙයි කස්ටමර්ට. ඩෙලිවරි මෙතඩ් එක හොඳ නැහැ. මේක හැම වෙලේම හිතනකො දැන් මේක වේගෙන් අපිට ඩෙලිවරි කරන්න ඕන නම් අපිට වේගෙන් ගියොත් එහෙනම් මේ ඇතුලේ තියෙන ඒවාට මොනවා වෙයිද? ඒව ඔක්කොම කැඩලා බිඳලා යන්නේ නේ. එතකොට මේ ලොකු ශක්තිමත් දේවල් නෙමෙයි මේවත් කන්න පුළුවන් විදිහට හදන්නේ. එතකොට ඩෙලිවරි ටයිම් එක අඩු වෙනවා. හරිද? ඩෙලිවරි ටයිම් එක අඩු වෙනවා. මොකද ඒවා හරි පරිස්සමට එපා ගෙනියන්නේ. හරි ඊට පස්සේ හිතන්නකෝ තව මොන හරි වීදුරු වලින් හදන ප්‍රොඩක්ට් එකක් කියලා. හරිද? වීදුරු වලින් හදනකොට මොකද වෙන්නේ? ප්‍රොඩක්ට් එක හදන්නේ වීදුරු වලින්. එතකොට මෙයාට මේ දැන් ඕක ඩිලිවර් කරනකොට ඉක්මනට ඕක ඩිලිවර් කරගන්න පුළුවන් වෙයිද මෙයාට? බැහැනේ. මොකද ඒක පරිස්සමට ගෙනියන්න බෑනේ. ඒක ඩිලිවරි ටයිම් එක වැඩි වෙනවා. හරිද? හිතන්නකෝ ඕක හදන්න යන වෙලාවත් ෆ්ලෙක්සිබිලිටි එක වැඩි කරන්න ගියාම තමයි ප්‍රශ්නයක්. එතකොට ඔන්න ඔතන කන්ට්‍රඩික්ෂන් එකක් තියෙනවා. හරිද? එතකොට අපිට ෆ්ලෙක්සිබිලිටි එක අපි අත්පත් කරගන්න ගියොත් අපිට ඩෙලිවරි ටයිම් එක කියන එක අචීව් කරන්න බෑ. ඩෙලිවරි ටයිම් කියන එක ෆාස්ට් කරන්න ගියොත් අපිට ෆ්ලෙක්සිබිලිටි කියන එක කරන්න වෙන්නේ නැහැ. හරිද? නිකන් ඔයා හිතන්න කවුරු හරි කඩේකින් ඕඩර් කරනවා නිකන් මොනවා හරි බන් එකක්. හරිද? බන් එකක් ඕඩර් කරනවා කිසිම කස්ටමයිසේෂන් එකක් නැහැ. එයාට තියෙන්නේ දැන් හිතන්නකෝ ඒ වෙලාවෙම ඔන් ටයිම් හදලා ඩිලිවර් කරන එකක් කියලා. ඕගනයිසේෂන් එකට මොකද කරන්න තියෙන්නේ? නිකන්ම මෝල්ඩ් එක දාන්න, මෝල්ඩ් එක දාලා ඒක මේ වෙනකන් ඉන්න ඊට පස්සේ අදාළ ප්‍රොඩක්ට් එක ඩිලිවර් කරන්න තියෙන්නේ. දැන් හිතන්නකෝ එක කාට හරි ඕනේ මේ බන් එකට මොනවා හරි ඩෙකොරේෂන්ස් ඕනේ, හරි තව මොනවා හරි ඇතුළට පේස්ට් එකක් එන්න ඕනේ. ඒ වගේ මොනවා හරි කියලා හිතන්නකෝ. දැන් ඒ වගේ එකක් කරන්න ගියාම යම්කිසි වෙලාවක් යනවනේ. ඒතර ඩෙලිවරි ටයිම් එක පොඩ්ඩක් අඩු වෙනවනේ. ඒතර කස්ටමර් කෙනෙකුගේ හැම රික්වයර්මන්ට් එකක්ම ෆුල්ෆිල් කරන්න ගියාම එතන ඩෙලිවරි ටයිම් එක කියන එකත් එක කන්ට්‍රඩික්ෂන් එකක් තියෙනවා. හරිද? ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ බලන්න. ඊළඟ ප්‍රශ්නේ කියනවා how does process flow structures influence on plant layout decisions? plant layout decision එකක් එක්ක මේක සම්බන්ධ වෙන්නේ කොහොමද? මොනවද මට කියන්න ඉස්සෙල්ලාම මොනවද process flow structures? අපිට process flow structures තියෙනවා mainlyම හතරක්. හරිද? අපිට තියෙනවා job shop එක තියෙනවා. ඊට පස්සේ batch shop එක තියෙනවා. assembly line තියෙනවා. සාමාන්‍යද තියෙන්නේ continuous production එක තියෙනවා. හරිද? continuous production එක තියෙනවා. එතකොට layout decisions මොනවද? අපිට layout වර්ග කොච්චර තියෙනවද? අපිට layout කියනකොට ගන්න පුළුවන් මෙතනදී plant layout decisions තියෙනවා මෙතනදී අපිට පුළුවන් layout වර්ග ගන්න පුළුවන් process layout එක. හරි ඊට පස්සේ product layout එක. ආයේ group technology
හරි group technology තව fixed position ගන්න පුළුවන්. හරිද? තව මොනවද project layouts තියෙනවා. හරිද? ඔය වගේ layouts වර්ග තියෙනවා. එතකොට මට කියන්න අපිට දැන් මේ වගේ how does process flow structure influence on plant layout decision. දැන් මේ මොන plan මොන layout decision එකක් අපි ගන්න මොන වගේ layout එකක්ද කියන එක තීරණය කරනකොට කොහොමද මෙන්න මේ දේවල් අපිට බලපෑම් කරන්නේ කියන එක තමයි මෙතනදී අපි කල්පනා කරන්න ඕනේ. මෙතනදී බලන්න මේ job shop එකක ලක්ෂණ මොනවද තියෙන්නේ? අපිට high customized production එකක් තියෙන්නේ. එතකොට එක product එකක් වගේ තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. හරිද? ඒ වගේ දේවල් batch shop එකක් ගත්තොත් එහෙනම් සාමාන්‍යයෙන් මේකට job shop එකට සාපේක්ෂව customization එක අඩුයි. හරිද? volume එක වැඩි. හරිද? හැබැයි assembly line වගේ දේවල් වලට වඩා ගොඩක් volume එක අඩුයි. assembly line වලදී මොකද වෙන්නේ? හැම වෙලාවෙම volume එක high volume. ලොකු volume එකක් තියෙන standardization එක අඩුයි. continuous වලත් එහෙම තමයි. හරි මෙතන නම් කිසිම customization එකක් නැහැ. standardized විතරයි. හරි එතකොට ඒ වගේ manage එකක් තමයි මේ process flow structures වලට තියෙන්නේ. එතකොට බලන්න මේ job shop එකක් හිතන්නකො job shop එක සහ batch shop එක ගැන හිතන්නකො. මෙතනදී මෙන්න මේ විශේෂයෙන්ම job shop කියන process flow structure එක දැන් ඔයාගේ ප්‍රොඩක්ට් එක හිතන්නකෝ ඔයාට තියෙන්නේ ඔය වගේ කස්ටමයිඩ් ප්‍රොඩක්ෂන් එකක් කියලා. හරිද? හිතන්නකෝ ඔයා මොකක් හරි හොස්පිටල් එකක් යූස් කරන කෙනෙක් හොස්පිටල් එකක් පවත්වාගෙන යන කෙනෙක්. දැන් හොස්පිටල් එකක් පවත්වාගෙන යනකොට එයාට කස්ටමයිඩ් සර්විස් එකක් නේ දෙන්න වෙන්නේ. يعني අපි ආව ටිකක් පර්සනල් චුට්ටක් මේ ඩයග්නොස් කරලා එහෙමනේ යාට බලන්න වෙන්නේ අපිට. එයාට බෙහෙත් කරන්න වෙන්නේ. ඒක එතනදී ජොබ් ෂොප් එකක් වගේ. එතකොට එයා එතනදී ඒ වගේ ප්‍රොඩක්ෂන් එකක් නම් තියෙන්නේ අපිට පාවිච්චි කරන්න වෙනවා මෙන්න මේ process flow structure එක. හරිද? process flow structure එක තමයි අපිට මෙතනදී පාවිච්චි කරන්න වෙන්නේ. process flow structure එකේදී මොකද වෙන්නේ? similar equipments හරිද? process flow structure එකේදී වෙන්නේ similar equipments එහෙම නැත්නම් similar functions එක තැනක තමයි තියෙන්නේ. දැන් උදාහරණයක් විදියට මම කියන්නේ ඔයාගේ හිතන්නකෝ private hospital එකක් කියලා use කරන්නේ. එතනදී ඔයාගේ private hospital එකේ ඔයාට හිතන්නකෝ මොකක් හරි x-ray එකක් ගන්න ඕනේ කියලා ඔයාට. ඒක ඔයාට x-ray එකක් ගන්නකොට ඒ x-ray ඊට පස්සේ මොනවා හරි ECG ගන්න ඔය හැම එකක්ම තියෙන්නේ අමුතු එක තැනක. ඔය ඔක්කොම ටෙස්ට් වර්ගනේ. ඒතර ඔක්කොම තියෙන්නේ එක තැනක. නේද? මොකද එක තැනක නොවෙන්නත් පුළුවන්. X-ray room එක වෙනම තියෙන්න පුළුවන්. ඔයාලා ECG ගන්නවා නම් ඒක වෙනම තියෙන්න පුළුවන්. එතකොට එක දෙයකට අදාළ function සහ ඔක්කොම equipments තියෙන එක තැනක. මේ process structure එකේ. process layout එකේ. එතකොට මොකද්ද මේ patient කරන්න වෙන්නේ මෙයාට මේ තැන් වලට යන්න වෙන්නේ. මේක අතම මේ private hospital එක නැති වුණොත් අනිවාර්යයෙන්ම government hospitals වල නම් තියෙනවාම. අනිවාර්යයෙන්ම අපි එක තැනට ගිහින් තමයි අපිට අදාළ reports අරගන්න ඕනේ. එතකොට job shop එකකට නම් process flow structure එක හොඳයි. process layout එක හොඳයි. හරිද? ඊට පස්සේ batch shop එක ගන්නකො. batch shop එක එතකොට දැන් අතන batch shop එකට කියන එකට අපිට use කරන්න පුළුවන් product layout එක. product layout එකේදී මොකද වෙන්නේ? එක workstation එකකින් workstation එකකට තමයි මේ එක add වෙන්නේ. හරිද? කියන්නේ product එකක් ගත්තොත් එහෙම ඒ product එකට value එක add වෙන්නේ station එකෙන් station එකට. හරිද? පළවෙනි station එකේදී materials add කරනවා, ඊට පස්සේ දෙවෙනි station එකේදී produce කරනවා, තුන්වෙනි station එකේදී package කරනවා, ඊට පස්සේ store කරනවා ඊළඟ station එකේදී. හරිද? ඒ වගේ එකක් තමයි මේ product layout එකේ තියන්නේ. එතකොට අපිට මෙන්න මේක product layout එකේදී අපිට product layout එක දැන් ඔයාට තියෙන්නේ batch shop එකක් නම් නැත්නම් assembly line එකක් වගේ නම් අපිට පුළුවන් මේ product layout එකකට යන්න. හරිද? product layout එකකට අපිට යන්න පුළුවන්. හරිද? ඊට පස්සේ
දැන් මෙතනදී product layout එක ගත්තම assembly line කියන එක. assembly line කියන එක product layout එකකදී special case එකක්. හරි එතනදී මොකක්ද වෙන්නේ යම්කිසි conveyor belt එකක. conveyor belt එකක යන ගමන් තමයි එක station එකකින් තවත් station එකකට යනකොට value එක add වෙන්නේ. හරි ඒක තමයි වෙනස් අනිත් product layouts එක. හරිද? එතකොට එතන පොඩි වෙනසක් continuous කියන එක continuous ඒවටත් product layout එක use කරන්න පුළුවන්. ඊට පස්සේ තව එකක් බලන්න ඔයා මොනවා හරි මේ job shop එකම හිතන්න ආයේ ඔයා මොනවා හරි customized buildings හදනවා. දැන් ඔයා construction company එකක් කියලා. දැන් ඔයා අත්‍තරම construction company එකක් වුණාම ඔයා ඒ අදාළ construction එක කරන්න ඕනේ අර plan එකට අනුකූලවනේ. එතකොට plan එකක් හදන්නේ එක ඕගන customer කෙනෙකුගේ plan එකක් තව customer කෙනෙකුගේ plan එකකට වෙනස් වෙනවනේ. ඒක තමයි preference එක වෙනස්. දැන් මම ගයක් හදනවා නම් මගේ තියෙන preference එක වෙනස්. තව කවුරුහරි හදනවා නම් එයාගේ තියෙන preference එක වෙනස්. එතකොට එතන තියෙන්නේ ආකාර දෙකක් නේ. ගොඩක් customize නේ, high customize. හරිද? නිකන් රජයේ hospital එකක building එකක් හදනවා වගේ නෙමෙයි. මේක එතන තියෙනවා customization එකක්. එතකොට ඒ වගේ දැන් building එකක් වගේ හදනකොට අපිට මොන වගේ layout එකද use කරන්න පුළුවන්? අනිවාර්යෙන්ම අපිට use කරන්න වෙන්නේ fixed position එකක් වගේ method එකක්. හරිද? fixed position එක. ඒ කියන්නේ මොකක්ද fixed position එකේදී වෙන්නේ? fixed position එකේදී වෙන්නේ අපි දැන් ඔය aircrafts හදන ඒවා, විතර buildings හදන ඒවා මොකද වෙන්නේ? ඉඩමක් ගත්තොත් එහෙම ඒ ඉඩම යම්කිසි තැනක අදාළ building එක තියෙනවා. හරිද? මේක හිතන්න ඔය ඉඩම. ඒතර මෙන්න මෙතන මෙන්න මේ හරිය වගේ building එක තියෙනවා. හරිද? එතන මේ building එක මෙතන තියෙනකොට අනිත් හැමදේම raw materials, employees, equipments, machines ඔය හැමදේම මෙන්න මෙතනට නෙන්නේ. ඒක තමයි fixed position කියලා කියන්නේ. කියන්නේ product එකේ position එක fixed. අන්න එතකොට අපිට අන්න ඒ වගේ වෙලාවට use කරන්න වෙන්නේ fixed position කියන එක. හරිද? ඊට පස්සේ අපි මේ group technology එක ගත්තොත් එහෙම මෙන්න මේක අපිට මෙතනදී use කරන්න වෙනවා හිතන්නකෝ මෙහෙම දැන් ඔයා මොනවා හරි production එකක් ඔයාගේ යනවා මෙහෙම හිතන්නකෝ මොනවා හරි ඔයා badges හදනවා. හිතන්නකෝ badges කියලා කියන්නේ මොකක් හරි මේ මොකක් හරි machine එකකට අදාළව. machine එකකට අදාළව nuts, ඒකට bolts, nails වගේ දේවල් හදනවා කියලා හිතන්නකෝ. මොනවා හරි nut එකක්. හරිද? ඊට පස්සේ මොනවා හරි nail එකක්. හරි මොනවා හරි යන්න. හරිද? මොනවා හරි එහෙම හදනවා කියලා හිතන්නකෝ. තව මොකක් හරි මේ විදිහේ ත්‍රිකෝණාකාර component එකකුත් හදනවා. හිතන්නකෝ එහෙම. එතකොට දැන් මේවා badges නේ යන්නේ. ඒ කියන්නේ මේ මෙන්න nut එකක් ගත්තොත් එහෙම nut එකක badge එකක් තමයි යන්නේ. nails ගත්තොත් මේකේ badge එකක් තමයි යන්නේ. ඒ වගේම මේක ගත්තොත් මේකේ මේ වගේ component එක badge එකක් තමයි යන්නේ. මොකක් හරි එක machine එකකට අදාළ. එතකොට අපිට පුළුවන් මේ group technology කියන එකට යන්න. එහෙම නැත්නම් group layout එකකට අපිට යන්න පුළුවන් cellular layout එකකට. එතනදී මොකද වෙන්නේ? මෙන්න මේ එක දැන් හිතන්නකෝ මෙහෙම සමහරක් වෙලාවට මෙන්න මේ nut එකක් හදන්න මේ nut එකක් හදන්න ඒ process එකේදී තියෙනවා එක පියවරයක් ඒ තමයි මේක හොඳට polish කරන එක. මේ වටේ හොඳට polish කරන්න. එතන මේකෙත් polish කරන්න කියලා අවසාන task එකක් තියෙනවා. මෙතනත් polish කරන්න කියලා වෙනම task එකක් තියෙනවා. දැන් ඔයා හිතන්නකෝ මේ දැන් හරි මේ හැම තැනකටම polish කරන්න task එකක් තියෙනවා. ඒකින්ද මම මේ polish කරන task එක මේ හැම group එකටම එක තැනක විතරක් දානවා කියලා හිතුවොත් ඔයා හරිද? හරි වැඩේ වෙයි. හරි ඒ වුණාට එතන production time එක වැඩි. මොකද ඔයාට ඒ line එකේ එන එහෙම නැත්නම් ඒ production එකේදී එන ඒ අදාළ station එකට එන output එක වෙනස් හැම වෙලේමනේ. එක වෙලාවකට මේ nut එකක් එන්න පුළුවන්. එක වෙලාවකට ඇණයක් එන්න පුළුවන්. එක වෙලාවකට මෙන්න මේ ත්‍රිකෝණාකාර component එකක් එන්න පුළුවන්. ඒතර ප්‍රශ්නයක් තියෙනවනේ. එතකොට production time එක වැඩි වෙන්න පුළුවන්. මොකද මෙයා අඳුන ගන්න ඕනේ මේක nut එකක්. අඳුන ගන්න ඕනේ මේක nail එකක්. එහෙම කියලා අඳුන ගන්න. ඒතකොට එතන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
ඊට වඩා අපිට ලේසි මේවා එක එක groups වලට කඩනවා. හරිද? ඒ කියන්නේ nuts හදන්න වෙනම group එකක, වෙනම batch එකක. nails හදන්න වෙනම එකක. එතකොට මේ component එක හදන්න වෙනම batch එකක. එතකොට එහෙම කරලා අපිට පුළුවන් මේක මේ simplify කරගන්න. එතකොට අපිට මෙතන use කරන්න පුළුවන් group layout එක. හරිද? group layout එක අපිට use කරන්න පුළුවන්. So continuous එක ගත්තොත් එහෙම මෙතන continuous process flow structure එකකදී අපිට use කරන්න පුළුවන් අත්‍තරම product layout එක use කරන්න පුළුවන්. හරිද? product layout එක use කරන්න පුළුවන්. ඇත්තටම මේක ඔයාලට හොඳටම identify කරගන්න පුළුවන් මොනවා හරි හිතන්න උදාහරණයක් මේක සම්බන්ධයෙන්. දැන් ඔය ඉස්සෙල්ලාම හඳුනගන්න මොනවද process flow structure එකට එන්නේ මොනවද layout decisions වලට එන්නේ. හරිද? ඊට පස්සේ තීරණය කරන්න කොහොමද මේ දෙක එකට එකතු කරන්නේ කියලා. හරිද? ඊට පස්සේ බලන්න ඊළඟට කියනවා describe how the concurrent engineering concept. concurrent engineering කියන්නේ මොකද්ද? concurrent engineering කියලා කියන්නේ අපි හැම වෙලාවෙම decision එකක් ගන්නකොට ඒ decision එක ගන්න තැන හැම වෙලේම design engineers ලා customers ලා කියන holistic approach එකකින් decision එකක් ගන්න. over the wall නැතුව. අනේ මේ decisions වෙන වෙනම ගන්නෙ නෑ. final output එක සම්බන්ධයෙන් final product එක සම්බන්ධයෙන් අපි හැම වෙලාවෙම මේ හැමෝම එකට එකතු වෙලා තමයි decision එකක් ගන්න. ඕක තමයි concurrent engineering කියලා කියන්නේ. හරිද? එතකොට මේක කියන්නේ describe how the concurrent engineering concept can be used among with value analysis or value engineering concept to improve the design process of the product. හරිද? මට කියන්න මොකද්ද මේ value analysis කියන්නේ මොකද්ද? value analysis and value engineering. මං කිව්වා value analysis and value engineering කියලා කියන්නේ හැම වෙලාවෙම customer කෙනෙක්. හරිද? customer කෙනෙක් expect කරන value එකක් තියෙනවා. මේ ඇත්තටම value analysis කියලා කියන්නේ analyze the value that a customer see in the product. හරිද? යම් කිසි product එකකින් කියන්නේ ඔයාගේ product එකෙන් customer දකින්න. හරිද? customer දකින්න value එක analyze කරන එක තමයි මෙතනදී ඔයා කරන්න ඕන. මෙතනදී mainlyම අපි analyze the customer කෙනෙක්ගේ value එක කිව්වොත් එහෙම එයා product එකකින් දකින්න mainlyම value එක තමයි a better performance at a lower cost. හරිද? මෙන්න මේක ඇවිල්ලා හැම වෙලේම customer කෙනෙකුගේ value එක කියලා කියන්නේ better performance at a lowest cost. හරිද? better performance at a lowest cost. හරිද? එතකොට මොකද වෙන්නේ lowest cost එකක් අපිට ගන්න නම් better performance එකක් ගන්න නම් අපි මොනවද කරන්න ඕනේ? මෙතනදී අපිට පුළුවන් mainlyම lean production. හරිද? එතකොට lean production එකකදී මොකද වෙන්නේ? හැම වෙලාවෙම මේ wastage එක අඩු වෙනවා. හරිද? wastage එක අඩු වෙනවා. එතකොට wastage එක අඩු වෙනකොට මොකද වෙන්නේ? cost එක අපිට අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් unnecessary parts වගේ දේවල් අයින් කරන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? unnecessary part එකක් තියෙනවා නම් ඒ වෙනුවෙන් දරන cost එක අපිට save කරගන්න පුළුවන්. හරිද? ඒ වගේ දේවල් තුලින් මේ value analysis එක මේව කරගන්න අපිට අත්පත් කරගන්න බෑ. එතකොට ඒකට කොහොමද මේ concurrent engineering කියන එක සම්බන්ධ වෙන්නේ? එතකොට කොහොමද අපි මේක සම්බන්ධ කරගන්නේ මෙතනදී? මෙතනදී mainlyම අපිට පුළුවන් දැන් මම කියවනේ මෙතනදී අපිට value analysis එකකදී කරන්න පුළුවන් දෙයක් තමයි unnecessary parts අයින් කරන එක කියලා. product එකක තියෙන unnecessary parts. මේක වෙන පාටකින් ගන්නවා. unnecessary parts. unnecessary parts. දැන් හිතන්නකෝ දැන්
දැන් හැම වෙලේම ප්‍රොඩක්ට් එකක් ඩිසයින් කරන්නේ කවුද? ඩිසයින් ඉන්ජිනියර්ස්ලානේ. එයාලා තමයි ප්‍රොඩක්ට් එකක් තීරණය කරන්නේ. ප්‍රොඩක්ට් එකක ඇතුලේ කම්පෝනන්ට්ස්, ඇතුලේ අර ෆන්ක්ෂන්ස් වෙන දේවල්. දැන් ෆෝන් එකක් ගත්තොත් එහෙනම් ෆෝන් එකක බෑක් කවර්ස් තියෙනවා. ඊට පස්සේ ඇතුලේ සර්කිට් එක තියෙන්නේ. ඔය සර්කිට් එක ඩිසයින් කරන කවුරු හරි ඉන්නවනේ. එතකොට දැන් ඔයා හිතන්න ඔයා නිකන් මැනේජර් කෙනෙක් විදිහට ඔයා දකිනවා මේ කම්පෝනන්ට් එක වැඩක් නෑ මේක මොකටද කියලා ඔයා හිතනවා. ඒත් ඇත්තටම ඔයා දන්නේ නැහැනේ ඔයා හිතන එකේ වැලිඩිටි එක. සමහරක් වෙලාවට මේ ඒ කම්පෝනන්ට් එක ඔයා හිතුවට ඒක ඕන නැහැ කියලා ඒක ඇත්තටම ඕන ඇති. එතනදී ඒ සම්බන්ධයෙන් අපිට නොලෙජ් එක තියෙන කෙනෙකුගේ අදහසක් ඕනේ මේකට අන්නෙසසරිද නැද්ද කියන එක තීරණය කරන්න. ඒතර අන්න ඒ වෙලාවට අපිට අවශ්‍ය වෙනවා කාවද? ඩිසයින් ඉන්ජිනියර්ස්ලා. හරිද? අපිට මෙන්න මෙතන ඩිසයින් ඉන්ජිනියර්ස්ලාම ඕන වෙනවා. ඒතර ඩිසයින් ඉන්ජිනියර් කෙනෙකුගේ අදහස ඕනේ අපිට මේ කම්පෝනන්ට් එක ඕනද නැද්ද කියන එක තීරණය කරන්න. එතකොට එතනදී කොන්කරන්ට් අප්‍රෝච් එකකට යන්න වෙනවා. හරි ඊට පස්සේ දැන් ඔයාලට හිතන්නකෝ මොකක් හරි පාර්ට් එකක් සම්බන්ධයෙන් ඔයාට අදහසක් නැහැ. මොකක්ද මේකේ තියෙන ප්‍රශ්නේ? කියන්නේ දැන් හිතන්නකෝ ඔයාගේ ප්‍රොඩක්ෂන් එකක්, ඔයාගේ ප්‍රොඩක්ට් එකක් මොනවා හරි හිතන්නකෝ මේ දැන් ඔයාට ඕනේ වැලියු එක වැඩි බෙටර් පර්ෆෝමන්ස් කියලා හිතන්නකෝ මේක වැඩි කරගන්න ඕනේ. ඒතර ඔයාට දැන් ඇනලයිස් එකක් කරන්න ඕනේ අපේ පර්ෆෝමන්ස් එකේ මොනවා හරි ඩිෆෙක්ට්ස් එහෙම නැත්නම් ඩ්‍රෝබැක්ස් තියෙනවා. අඳුන ගන්න ඕන ඔයාට. එතකොට ඔයා අනිවාර්යෙන්ම එතනදී කස්ටමර් කෙනෙක් ගාවට යන්න වෙනවනේ. නේ? අනිවාර්යෙන්ම ඔයාට එතනදී කස්ටමර් කෙනෙක් ගාවට යන්න වෙනවා. එහෙම නැතුව ඔයාට බෑ තීරණය කරන්න මේ කොහොමද මගේ මේක වෙන්න ඕනේ කියලා. ඉතින් මගේ රික්වයර්මන්ට් එක මොකක්ද කියන එක ඔයා දන්නේ නැහනේ කස්ටමර්ගේ. කස්ටමර්ගේ අදහස දන්නේ නැහැ ඔයාගේ පර්ෆෝමන්ස් එක සම්බන්ධයෙන්. ඒක අනිවාර්යෙන්ම කස්ටමර් කෙනෙකු ගාවට යන්න වෙනවා. මගේ පර්ෆෝමන්ස් එක කොහොමද කියන එක දැනගන්න. නේ? ප්‍රොඩක්ට් එකේ. එතකොට එතනදී කස්ටමර්ස්ලාම ඕනේනේ අපිට. කස්ටමර්ස්ලා ඕන. අනියෙන් අපිට වැලියු ඇනලයිසිස් එක අත්පත් කර මේව කරගන්න බෑ. හරිද? ඊට පස්සේ දැන් හිතන්නකෝ ලීන් ප්‍රොඩක්ෂන් කියලා. හරිද? ලීන් ප්‍රොඩක්ෂන් එකකදී මම කිව්වා මොනවද අපිට පුළුවන් වේස්ටේජ් එක අඩු කරගන්න. ඒතර ප්‍රොඩක්ෂන් එකේ මැනුෆැක්චර් කරන කට්ටියගේ විස්තර අපට මැනුෆැක්චර් කරන කට්ටියගේ දැනුම අපට අවශ්‍ය වෙනවා ප්‍රොඩක්ෂන් එකක් ලීන් කරගන්න. එයාලා තමයි දන්නේ ඇත්තටම මේකේ වෙන වේස්ටේජස් මොනවද. එයාලට තමයි පුළුවන් මේක ඇත්තටම වේස්ටේජ් එක නැති කරන්න. හරිද? ඊට පස්සේ තව ගත්තොත් දැන් අපිට හිතන්නකෝ මේ පාත් අපිට කම්බයින් කරන්න ඕන කියලා. පාත්ස් කම්බයින් කරන්න. කොස්ට් එක අඩු කරගන්න. දැන් හිතන්න ඕගනයිසේෂන් එකේ ෆයිනෑන්ස් කට්ටිය කියනවා අපිට මේ ප්‍රොඩක්ට් එක සම්බන්ධයෙන් තියෙන කොස්ට් එක වැඩි. හරිද? අපිට ප්‍රොඩක්ට් එක සම්බන්ධයෙන් තියෙන කොස්ට් එක වැඩි. අපි මේක කොහොම හරි අඩු කරගන්න ඕනේ. ඒතර එයාලා කියනවා අපිට දැන් එයාලට පේනවා මේ යම්කිසි පාර්ට්ස් දෙකක් තියෙනවා. මේ පාර්ට් දෙකේම නිකන් අවුටර් අපියරන්ස් එක වගේ. මෙයාලා කියනවා අපිට මේ පාර්ට්ස් දෙක කම්බයින් කරන්න බැරිද? පාර්ට්ස් දෙක කම්බයින් කරන්න බැරිද කියලා කවුරු හරි අහනවා. එතකොට දැන් ෆයිනෑන්ස් කට්ටියගේ රික්වයර්මන්ට් එකක් තිබ්බ පළියට හරිද අපිට ඒක කරන්න බැහැනේ. ඒතර අපි හැම වෙලේම මේ ඩිසයින් ඉන්ජිනියර්ස්ලාගේ හෙල්ප් එක ගන්න එපා. ඩිසයින් ඉන්ජිනියර්ස්ලාගේ හෙල්ප් එක අරගන්න ඕනේ මේක කරන්න පුළුවන්ද බැරිද කියන එකට. දැන් කස්ටමර්ස්ලාගේ දේවල් අපිට ළඟා කරගන්න ඕන නම් අපිට පුළුවන් මාකටර්ස්ලාගේ උදව් ගන්න. අපිට මෙන්න මේ කියන අරමුණට යන්න අපිට තනියම බෑ. එක එක්කෙනා වෙන වෙනම ඩිසිෂන්ස් අරගෙන බෑ. මේ හැමෝම එක තැනකට එන්න ඕන. හරිද? හැමෝම එක තැනකට ආවොත් තමයි මෙන්න මේ වගේ ඩිසිෂන්ස් අපිට ගන්න ලේසි වෙන්නේ. ඒක අන්න ඒක තමයි මෙන්න මේ ටික සම්බන්ධ වෙන්නේ. කොන්කරන්ට් ඉන්ජිනියරින් එක කොහොමද වැලියු ඇනලයිසිස් එකකට අපි දායක කරගන්නේ. හරිද? ඔක තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඊට පස්සේ අපි ඊළඟ ප්‍රශ්නට යමු. ඊළඟ ප්‍රශ්නෙන් කියන්නේ distinguish four types of process flow structures. Four types of process flow structures. මොනවද process flow structures වලට එන්නේ? අපිට එනවා job shop එක එනවා, batch shop එක එනවා, assembly line එක එනවා, continuous flow එක එනවා. දැන් මේ වගේ
මෙන්න මේකේ මම මතකයි මෙතන graph එකක් තිබ්බා මේකේ හරිද මෙතනදී මට කියන්න job shop එකක් ගත්තොත් එහෙම job shop එකක තියෙන product variety එක හැම වෙලාවෙම ගොඩක් high හරිද product variety එක හැම වෙලාවෙම ගොඩක් high ඊට පස්සේ product volume එක හරි product volume එක කොහොමද සමනකට single unit එක one unit versus flexibility එක ගොඩක් high හරිද unit cost එක ගත්තොත් එහෙම ගොඩක් high unit cost එක ගොඩක් high එතකොට මම මෙතනදී ඔයාලට කියන්න පුළුවන් මට ලේසිම දේ තමයි නිකන් අපි මෙතන line එකක් ගත්තොත් job shop එක ඊට පස්සේ batch shop එක assembly line ඊට පස්සේ continuous process ගත්තොත් එහෙම මෙතනදී මෙන්න නිකන් අපි මේක continuum එකක් විතර ගත්තොත් මෙන්න මේ product variety කියන එක product volumes කියන දේවල් මෙන්න මේ පැත්තට යනකොට මොකද වෙන්නේ product variety එක අඩු වෙනවා volume එක වැඩි වෙනවා හරිද flexibility එක අඩු වෙනවා unit cost එක අඩු වෙනවා මේ හැමදේම අඩු වෙනවා හරි මෙන්න මේක විතරක් වැඩි වෙනවා volume එක විතරක් වැඩි එන මේ continuum එක දිගේ ඉස්සරහට යනවා හරිද ඊට පස්සේ ඊළඟ බලන්න environmental sustainability has become a critical success factor for business organizations nowadays. Nowadays, environmental sustainability could be taken into consideration at the product design stage. Support your answer with suitable examples. එතනදී කියන්නේ අපි කොහොමද product design එකේදීම ඒක environmental friendly විදිහට හදන්න කියන එක තමයි මෙතනදී කියන්නේ. දැන් උදාහරණයක් විදිහට අපිට පුළුවන් මේක හැම වෙලේම කරන්න පුළුවන් හොඳම තැන තමයි detail design engineering එකේ. detail design engineering එකේ තමයි මේක කරන්න පුළුවන් හොඳම තැන. ඒක නිසා advanced design. ඒකවත් ඇටිය detail design engineering design එකේ තමයි මේක කරන්න පුළුවන් හොඳට. හරිද? මෙතනදී මෙන්න මේක හිතන්නකෝ. දැන් design for manufacturability කියන එක design for maintainability කියන එක හිතන්නකෝ design for maintainability කිව්වහම හරිද මෙතනදී දැන් maintain කරන්න පුළුවන් කියලා කියන්නේ parts ඔක්කොම replace කරන්න පුළුවන් කියන එක maintainability කියලා කියන්නේ හරිද එතකොට දැන් ඒ කියන්නේ මෙතන assemble එක හරි එතකොට අර දැන් part replace කරනකොට අර ඉවර වෙච්ච parts වලට මොකද වෙන්නේ අපිට අන්න එක ගැන හිතන්න පුළුවන් නේ අන්න එක ගැන අපිට හිතලා ඊට පස්සේ අපිට ඒකට සජෙෂන් එකක් දෙන්න පුළුවන් අපිට කියන්න පුළුවන් හරි මේ වෙලාවෙදි දැන් මේක ඇත්තටම අපි මේ විදිහට මේ design for maintainability කියලා හැදුවොත් මේකේ පරිසරයට harmful වෙනවා මොකද මෙයාලා replace කරනකොට parts මේ අර ඉවර වෙච්ච part එක එහෙම නැත්නම් වැඩකට නැති part එක මෙයාලා dispose කරනවනේ අයින් කරනවනේ. ඒතර මේ part එක අපි කොහොමද පරිසරයට යවන්නේ නැති වෙන්න අපේ ළඟට නැවත ගන්නෙ. අපිට පුළුවන් ඒ වගේ වෙලාවට හිතනවා ගිහිම maintainability වගේ එකද ඒ වගේ output එකක් එහෙම නැත්නම් ඒ වගේ wastage එකක් එළියට එනවා කියලා. ඒතර අපිට පුළුවන් අපේ production process එක හදනකොට ඒ wastage එක use කරලා නැවතවතාවක් ඒ වගේ දේවල් හදන්න පුළුවන් වෙන විදිහට ඒ production අපේ process එක design කරගන්න පුළුවන් නම් අන්න එහෙමනම් එතනදී environmental sustainability කියන එක තියෙනවනේ. හරිද? ඊට පස්සේ ඕක එක පැත්තකින් ඕක ගන්න පුළුවන්. උහෙන් අපි එක ගත්තේ design for design detailed engineering design එකදී තමයි මේක හොඳටම කරන්න පුළුවන් අපිට. ඒතර ඒකේ එක point එකක් තමයි මම ගත්තේ design for maintainability කියන එක යටතේ අපිට ඒ sustainability එක ළඟා කරගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ බලන්න ඊළඟට හිතන්න design for manufacturability කියන එක ඊට පස්සේ මම ආයෙක
මේ ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එක අපිට ඩිසයින් කරන්න පුළුවන් වේස්ටේජ් එක යූස් කරලා රීසයිකලින් වගේ දේවල් වලට හරියන විදිහට හරිද මේන්ටනබිලිටි එක තුලින් ඇතිවන අවසාන අර වේස්ටේජ් එක අපිට යූස් කරලා මෙතන ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එකෙන් අලුත් ඒ වගේම දේවල් හදන්න පුළුවන් නම් ඒක එන්වයරන්මන්ට් එකට ඩිස්පෝස් වෙන්නේ නැහනේ ආයෙත් අර චක්‍රය ඇතුළේම තමයි තියෙන්නේ ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එකේ ඊට පස්සේ මැනුෆැක්චරබිලිටි කියන එක ගත්තොත් එහෙම මැනුෆැක්චරබිලිටි ගත්තොත් එහෙම මෙතනදී අපිට පුළුවන් දැන් මැනුෆැක්චරබිලිටි කියන්නේ මොකක්ද? අර කම්ප්ලෙක්සිටි එක අඩු කරගන්නවා කියන එකනේ. එතකොට ඒ වගේම තමයි රිසෝසස් ඉක්විප්මන්ට් වගේ දේවල්. මෙතනදී මේ අපි කම්ප්ලෙක්සිටි එක අඩු කරගන්නකොට එතනදී සමහරක් වෙලාවට සරල වෙන තරමට ප්‍රොඩක්ෂන් එක අපේ ඉන්පුට්ස් ටික හොඳට යූස් කරනවා වෙන්න පුළුවන්. හරිද? අපි කම්ප්ලෙක්සිටි එක වැඩි වෙනවා කිව්වොත් එහෙම එතන වේස්ටේජ් එක වැඩි වෙන්නත් පුළුවන්. චූටි වේස්ටේජස් හරිද ගොඩාක් ආවහම පස්සේ ලොකු වේස්ටේජ් එකක් එනවනේ. ඒ වගේ දේවල් අපිට අවම කරගන්න පුළුවන් කලින්ම මේ ඩීටේල් ඩිසයින් ඉංජිනියරින් එකේදීම අපිට පුළුවන් මේව ගැන කල්පනා කරන්න. හරිද? ඊට පස්සේ ඊළඟ එක තමයි දැන් මේ සස්ටේනබිලිටි කියලා කියන්නේ හරිද සස්ටේනබිලිටි කියලා කියන්නේ ඇත්තටම අපි අපේ තියෙන දැනට තියෙන රිසෝසස් හරිද අපි ඉදිරි පරම්පරාවට දෙන්න එපේ. එතකොට හිතන්නකෝ ඔයාගේ ප්‍රොඩක්ෂන් එකට ගොඩාක් ඔය චාකෝල් වගේ දේවල් ගන්නවා කියලා. ගල් අඟුරු වගේ දේවල්. හරිද? ඒව ඇත්තටම අපිට රිනීවබල් නැහැනේ. නේ? අපි යූස් කරොත් ඒවා ඉදිරි පරම්පරාවට නැති වෙනවා. ඔයා ඒවා ඕවර් යූස් කරොත් ඉදිරි පරම්පරාවට කොහොමදත් නැති වෙන්නේ. ඒතර ඔයාට පුළුවන් ගොඩක් වෙලාවට මේ ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එක ඩිසයින් කරනකොට හරිද? renewable sources the resources what අරගන්න. sorry අපිට පුළුවන් renewable resources වගේ දේවල් පාවිච්චි කරන්න. හරිද? එතකොට මොකද වෙන්නේ? මේ environmental sustainability කියන එක ඇති වෙනවා. එතකොට මේ දේවල් අපි හැම වෙලාවෙම අර ප්‍රොඩක්ට් ඩිසයින් එකේ එහෙම ඩෙවලොප්මන්ට් ස්ටේජ් එකේ ඉඳලම තමයි යන්න ඕනේ. හරිද? ඊළඟ ප්‍රශ්නේ ගත්තොත් එහෙනම් මේකේ තියෙන්නේ high contact services. The high contact services need to be designed in a way that potential service delivery failures are minimized. හරිද? මේකෙන් කියන්නේ මොකද්ද? potential service delivery failures. හරිද? service delivery failures are minimized. Again, how does service blueprinting can use for this purpose? හරිද? මෙතනදී මම හැම වෙලේම කිව්වේ මේ සර්විස් බ්ලූප්‍රින්ටින් කියලා කියන්නේ ඇත්තටම අර සර්විස් ප්‍රොසෙස් ඩිසයින් එකක එහෙම නැත්නම් අර ස්ටෑන්ඩඩ් ටූල් for සර්විස් ප්‍රොසෙස් ඩිසයින් සර්විස් ප්‍රොසෙස් එකක් ඩිසයින් කරන්න තියෙන ටූල් එකක් තමයි සර්විස් බ්ලූප්‍රින්ටින් කියලා කියන්නේ. හරිද? එතකොට මෙතනදී වෙන්නේ මොකක්ද? සර්විස් එකක තියෙන අර ෆීචර්ස් තමයි මෙතනදී ඩිස්ක්‍රයිබ් කරන්නේ සර්විස් බ්ලූප්‍රින්ටින් එකකින්. එතකොට මේන්ලිම අපිට පුළුවන් මේ සර්විස් බ්ලූප්‍රින්ටින් එකක් ක්‍රියේට් කිරීම තුලින් හරිද මේ ෆේලියර්ස් නැති කරගන්න. මොකද එතනදී අපි අනිවාර්යයෙන්ම මේ ෆේල් පොයින්ට්ස් කියන දේවල් හරිද ෆේල් පොයින්ට්ස් කියන දේවල් අපි මේන්ලිම අඳුර ගන්නවා එතනදී. දැන් උදාහරණයක් විදිහට process steps ගත්තොත් එම් බ්ලූප්‍රින්ටින් එකක් හදන එතන තියෙනවා identify the process කියන සර්විස් process එක අපි එතනදී identify කරගන්න ඕනේ. ඊපස්සේ fail points ටික අපි අඳුන ගන්න ඕනේ. හරිද? ටයිම් ෆ්‍රේම් එකක් හදන එක analyze the profitability හරිද? ඒ වගේ දේවල් අපිට ක්‍රියේටින් බ්ලූප්‍රින්ටින් කියන එකේදී යන්න පුළුවන්.
ඒ වගේම තමයි දැන් මේකේ මිස්ටේක්ස් අපි අඳුන ගන්නත් ඕනේ. කියන්නේ මේකේ හැම වෙලේම කියන්නේ සර්විස් ඩිලිවරි ෆේලියර් සහ මිනිමයිස්ඩ් කියලානේ. කොහොමද අපි සර්විස් ඩිලිවරි මිනිමයිස් කරගන්නේ? මම උදාහරණයක් කිව්වා. දැන් මේකට අපිට යොදා ගන්න පුළුවන් දේ තමයි පෝකයොක්ස් කියන දේ. හරිද? පෝකයොක්ස් කියන දේ තමයි මෙතනට යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක බෙල්ලම් මොකක් හරි චීන වචනයක්. හරිද? පෝකයොක්ස් කියන්නේ. එතන මේකේ තේරුම තමයි avoid mistakes කියන එක. හරිද? avoid mistakes. මේකේ තේරුම ඇවිල්ලා avoid mistakes. එතකොට avoid mistake කරනවා කිව්වහම පස්සේ මෙතන අපි බලන්න ඕනේ ඩිසයින් එක ඇතුලේ මේ සර්විස් ඩිසයින් එක ඇතුලේ අපි කොහොමද මේ ටික මිනිමයිස් කරන්න කියන එක. දැන් උදාහරණයක් විදිහට මම මේක එදත් කිව්වා දැන් බැංක්ස් වල ATM machines තියෙනවානේ. දැන් ඉස්සර අතරම ATM machines ගත්තොත් එහෙම ATM machines වල සල්ලි තමයි ඉස්සෙල්ලාම හරිද? ATM machines එකක සල්ලි තමයි ඉස්සෙල්ලාම. සල්ලි ආවට පස්සේ මිනිස්සු මොකද කරේ? සල්ලි ටික අරගෙන කාඩ් එක මැෂින් එකේ තියලා ගියා. එතන මොකද උනේ? මැෂින් එක එකක් අර කස්ටමර්ගේ තියෙන කාඩ් එක නැති වෙනවා. අනිත් එක අර කාඩ් එක ගිහිල්ලා මැෂින් එකේ හිර වෙලා එතන සර්විස් ටයිම් එකේම රිපෙයාර් කරන්න යන ටයිම් එකක් එකතු වෙනවනේ බැංක් එකට. හරිද? මොකද ඒක එහෙම නැත්නම් එතන අඩු වෙනවා. ඇත්තටම වෙලාව කියන කවුරු හරි කාට හරි කෙනෙකුට මේ මැෂින් එක යූස් කරන්න පුළුවන් වෙලාව අඩු වෙනවා. මොකද එතන අපි මේව එකක් කරන්න බෑ. හරි එහෙම නැත්නම් මේ මැෂින් එක වැඩ කරන්නේ නැතුව යනවා සමහරක් වෙලාවට. හිතන්නකෝ එහෙම. ඒකට ඒ වගේ දෙයකදී මොකද වෙන්නේ? දැන් බැංක් එක සර්විස් ටයිම් එකක් ඇතුළත ඕක ගිහින් රිපෙයාර් කරන්න ගත්තොත් මොකද වෙන්නේ? කස්ටමර්ස්ලා අකමැති වෙනවනේ. ඒතර ෆේලියර් එකක් මෙතනදී. එතන අපිට පුළුවන් ඔය ෆේලියර්ස් කියන දේවල් කලින්ම අඳුනගෙන බ්ලූ ප්‍රින්ටින් එකක් ඔස්සේ ඒ දේවල් අඳුනගෙන ෆේල් පොයින්ට්ස් අඳුනගෙන අපිට පුළුවන් පෝකයොක්ස් කියන එක හරහා මිස්ටේක්ස් අඩු කරන්න. දැන් උදාහරණයක් විදිහට ඊට පස්සේ ඔය ATMs වගේ කියන දේවල් වලට ආවා ඉස්සල්ලාම එන්නේ ආව කාඩ් එක. එයාලා සර්විස් ඩිලිවරි කරන එක ඩෙලිවරි එකේ තිබ්බ ෆේලියර් එක මිනිමයිස් කරා. හරිද? ඉස්සෙල්ලාම කාඩ් එක එන්න සැලැස්සුවා ප්‍රොසෙස් එක වෙනස් කරා. එතන තිබ්බ කාඩ් එක එනවා. කාඩ් එක එනකොට යම්කිසි සද්දයක් එනවා. ඒ වගේම තමයි එතන මොකක් හරි ලයිට් එකක් පත් වෙනවා. අර ඇටෙන්ෂන් එක ගන්න. හරිද? ඊට පස්සේ මොකක්ද කරේ? ඊට පස්සේ ඇත්තටම ඒ අර කලින් තිබ්බ මිස්ටේක්ස් ඔක්කොම අඩු වුණා. හරිද? අන්න ඒ වගේ දේවල් අපිට යූස් කරන්න පුළුවන්. අතන බැංක් සර්විස් කියලා කියන හයි කස්ටමර් සර්විස් නේ. හයි කන්ටැක්ට් කස්ටමර් සර්විස්. එතකොට මේ වගේ දේවල් අපිට යූස් කරලා යූස් කරන්න පුළුවන්. හරිද? ඔක තමයි අතනම මේ සර්විස් බ්ලූප්‍රින්ට් එක සම්බන්ධයෙන් මේ ප්‍රශ්නට අදාළව කතා කරන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ අපි ඊළඟ ප්‍රශ්නේ ගත්තොත් එහෙම an employee of the ABC ඊළඟ ප්‍රශ්නේ බලන්න an employee of ABC company has been observed for 2 hours. හරිද? කියන්නේ has been observed for 2 hours in a given day and he was able to produce 10 units of a specific product. හරිද? කියන්නේ 2 hours වලින් එයා produce කරලා තියෙනවා 10 units. The employee was panicked. එයා panic වෙලා ඉඳලා තියෙන්නේ due to the observation and has performed 5% below his normal rate of performance. හරිද? එතනදී 5% අඩුවෙන් තමයි normal rate එකට වඩා අඩුවෙන් තමයි perform කරලා තියෙන්නේ. හරිද? එතකොට it is the company policy to allow 8% as the personal time and rest time. මෙතනදී අහනවා using the above information calculate the normal time to produce a unit of the product. හරිද? කොහොමද අපි සාමාන්‍ය normal time එකක් හොයන්නේ? අපි සාමාන්‍ය normal time එකක් හොයන්නේ අදාළ ඉස්සෙල්ලාම අපි normal time එක හදාගන්න නම් මොකක්ද හොයාගෙන ඉන්න ඕනේ? මෙතනදී අපි හොයාගෙන ඉන්න ඕනේ actual time එක කියන එක. හරිද? actual time එක හොයාගෙන ඉන්න ඕනේ.
actual time. Actual time එක හොයන්නේ කොහොමද අපි time worked කියන එක බෙදන්න number of units produced. හරිද? number of units produced වලින් බෙදන්න. එතකොට කීයද එන්නේ මෙතන නම් time worked කීයද 2 hours. හරිද? ඊට පස්සේ number of units worked number of produced ගත්තොත් එහෙම කොච්චරක් තියෙනවද? 10 minutes. එතකොට මෙතන උත්තරේ එන්නේ කීයද? ඉන්නේ 0.2ක්. හරිද? time එක මෙතන 0.2ක්. හරිද? 0.2ක් තමයි time එක. එතනදී හිතන්නකෝ ඔයාට ඕනේ කියලා මෙතනදී මේක දැන් මේකේ පැයනේ මෙතන පැය 0.2යි. හරිද? එක යුනිට් එකක් හදන්න පැය 0.2ක් ගිහින් තියෙනවා. හරිද? දැන් මේක මිනිත්ස් වලින් ඕන නම් ආන්න පුළුවන් පැය දෙකක් නේ. එතකොට 120 බෙදන්න 10. එතකොට කොච්චරක් ගිහින් තියෙනවද? 12 minutes ගිහින් තියෙනවා. ඔයාලට seconds වලින් හොයන්න ඕන නම් කොහොමද එන්න ඕන මේකට seconds? 120 වැඩි කරන්න ආයෙම 60. හරිද? වැඩි කරාම අපට එනවා 7200ක්. හරිද? ඔය 7200 බෙදන්න 10. එතන ගිහින් තියෙනවා අතරම seconds ගත්තොත් එහෙම 720යි seconds. හරිද? 720යි seconds. එතන ගත්තොත් එහෙම minutes ගත්තොත් මිනිස් මෙතන ගත්තොත් එහෙම hours. හරිද? එතකොට ඔක තමයි actual time එක. එතකොට normal time එක හදන්න අපි කොහොමද? nt සමානයි actual time එක වැඩි කරන්න performance rate එක. performance rate. එතනදී performance rate එක කීයද? performance rate එක එන්න ඕනේ performance rate එක එන්න ඕනේ කියලා මෙතනදී actual time එක හිතන්නකෝ අපි මිනිත් පැය වලින් ගත්තොත් 0.2යි පැය වලින් ගත්තොත් දැන් මෙයා ඇත්තටම slow නේ වැඩ කරලා තියෙන්නේ 100%ක් slow තමයි වැඩ කරලා තියෙන්නේ. ඒ කියන්නේ මගේ performance එක කීයද? එතන 95යි performance එක. එතකොට වැඩි කරාම කීයද එන්නේ? එන්න ඕනේ මෙතනදී 0.2 වැඩි කරාම 0.95. එතකොට එන්නේ පැය 0.19. seconds වලින් ගත්තොත් එන්නේ කීයද? sorry minutes වලින් ගත්තොත් මිනිත්තු 12 වැඩි කරන්න 95. සමානයි. එතකොට කීයද එන්න ඕනේ? 11.4ක්. හරි 11.4ක්. ඊට seconds වලින් ගත්තොත් එහෙම එන්න ඕනේ 720 වැඩි කිරීම 100ට 95ක්. ඒ කියන්නේ seconds 684ක්. ඒක තමයි normal actual time එක. හරි sorry මේ normal time එක. ඕක තමයි normal time එක. හරිද? මේක තමයි normal time එක. ඊට පස්සේ ඕක තමයි normal time to produce units of product. හරිද? ඊට පස්සේ බලන්න ඊළඟ එක in a given day the employee has been able to produce මොකද කියන්නේ employee has been able to produce 43 units of the product during the 8 hours production shift. හරිද? It is the company policy to make a payment for each additional unit and employee produces beyond the standard units per day. හරිද? කියන්නේ 8 hour shift එකක at the rate of
500 rupees per unit. How much employee has been able to earn in this day for additional units he produced කියලා අහනවා. හරිද? ඊට පස්සේ මේකේ අපි හැදුවොත් එහෙම දැන් අපිට මේ number of දැන් කොච්චරක් produce කරලා තියෙනවද? හරිද? කොච්චරක් produce කරන්න පුළුවන්ද කියන එක හොයනකොට අපිට හොයන්න වෙනවා ඉස්සෙල්ලාම standard time එක. හරිද? standard time එක හොයන්න වෙනවා. standard time එක කොහොමද හොයන්නේ අපි? අපිට පුළුවන් normal time එක බෙදන්න. normal time එක බෙදන්න එකෙන් අඩු කරන්න allowance එක. හරිද? එතකොට normal time එක කීයද අපේ? එතන අපි minutes ගමු. හරිද? එතකොට 11.4 අඩු කරන්න allowance එක කීයද? එන්නේ 8ක් කියන්නේ sorry බෙදන්න 1 minus 8. හරිද? එතකොට මෙන්න මේ value එක solve කරාම අපිට කීයද උත්තරේ එන්නේ? 8. ඒ කියන්නේ අපිට standard time එක එනවා 12.39. හරිද? 12.39 කියනවා. එතකොට අපිට මේ standard time එක යටතේ කොච්චරක් produce කරන්න පුළුවන්? units can be produced. හරිද? කොච්චරක් produce කරන්න පුළුවන්? එතකොට අපි බලන්න අපිට දවසකට කොච්චර පැය ප්‍රමාණයක් මෙයා ඔබ්සර්ව් කරන මේ වෙලාවෙදි කොච්චර පැය ප්‍රමාණයක් මෙයා ඔබ්සර්ව් කරලා තියෙනවා. හරිද? කොච්චර පැය ප්‍රමාණයක් ඔබ්සර්ව් කරලා තියෙනවද? පැය දෙකක්නේ. ඒ කියන්නේ මිනිත්ස් 60ක්නේ. හරිද? ඊට පස්සේ අපි ඒ වගේ ප්‍රොඩක්ෂන් hours තියෙන 8ක් අපිට ඒක වැඩි කරාම අපිට උත්තර එනවා. කියන්නේ මෙහෙම ඔය ගාන මෙන්න මේ value එක බෙදන්න standard time. හරිද? standard time එකෙන් බෙදුවාම අපිට කීයද එන උත්තරේ? 60 වැඩි කිරීම 8 කියලා කියන්නේ 480යි. 480 අපි දන්න 12.39. එතකොට අපිට එනවා roughly 38.74ක් කියන්නේ අපි 38ක් කියලා හිතමුකෝ. හතරම මෙතන 39ක් තමයි ප්‍රොඩක්ෂන් එක එන්න ඕනේ. නෑ 30 මෙතන 38ක් හදන්න පුළුවන් කියලා කියන්නේ අත්‍තරම 38.4ක් කියලා කියන්නේ අපිට අත්‍තරම 39ක් හදන්න බෑ. 38ක් තමයි හදන්න පුළුවන්. කියන්නේ 9කට අඩුයිනේ ප්‍රොඩක්ෂන් එක. හදන්න පුළුවන්. ඒකට අපි 38කට තමයි මේක වට යන්න ඕනේ. හරිද? ඊට පස්සේ දැන් මෙයාට සාමාන්‍යයෙන් ස්ටෑන්ඩඩ් ටයිම් එක යටතේ හදන්න පුළුවන් 38කට 38ක් මිනිත්ස් තමයි හදන්න පුළුවන්. හැබැයි මෙයා කොච්චරක් හදලා තියෙනවද? 43 මිනිත්ස් හදලා තියෙනවා. එතකොට මෙයා එක්සස් කොච්චර හදලා තියෙනවද? 43න් අඩු කරන්නේ 38ක්. එතකොට කීයද? 38ක් අඩු වුණාම 5ක් මිනිත්ස් 5ක්. එතකොට මෙන්න මේ වැලියු එකට මේ වැලියු එක මේ යුනිට්ස් ගන්න වැඩි කරන්නේ 500. එකකට යුනිට් එකකට 500ක් නේදන්නේ රේට් එක. එතකොට කීයද අපේ මේ අපේ මේ මොනවාද ඇඩිෂනල් යුනිට් එකකින් හම්බ වෙන ගාන ඇඩිෂනල් යුනිට්ස් වලින් හම්බෙච්ච මාට මුළු ගාන ඇවිල්ලා 2500. හරිද? ඇඩිෂනල් යුනිට්ස් වලින් හම්බෙච්ච මුළු ගාන වෙන්නේ 2500. හරිද? ඔය ටික තමයි මේ ගානට අදාළව තියෙන්නේ. හරි හැම වෙලේම මෙන්න මේ ටයිම් එක ගන්නකොට මිනිත්ස් වලින් ගන්න බලන්න. මේ ඕන එකකට අපිට හදන්න පුළුවන්. හැබැයි මිනිත්ස් වලින් පොඩ්ඩක් ගන්න try කරන්න. හරිනේ. ඒතර මේක තමයි මේ ගානට උත්තරේ මේ. හරිද? ඊට පස්සේ අපි ඊළඟ ගාන බලමු. ප්‍රශ්නේ බලමු.
ඊළඟ ප්‍රශ්නේ අහන්නේ explain economies and diseconomies of scale. හරිද? මේක නම් මම කියන්න යන්නේ නැහැ. හරිද? economies and diseconomies of scale ඕන තරම් දන්න. හරිද? ඕන තරම් මේවා අපි දන්න. අපි ඉතින් ඊළඟ ප්‍රශ්නේ බලමු සුට්ටක්. මේකදී කියනවා Mr. Samantha is planning to open a new hotel and looking for a suitable location. What are the key factors Mr. Samantha having to consider in order to achieve a suitable location for the hotel? Explain briefly. මේකදී කියන්නේ facility එකක් locate කරනකොට facility location වලදී අපි සලකා බලන්න ඕන කරුණු. හරිද? මොනවද? විශේෂයෙන්ම proximity to customer. කියන්නේ customers ලට ඉක්මනට accessible වෙන්න ඕන. හරිද? ඒ කියන්නේ ඉක්මනට ළඟා වෙන්න පුළුවන් වෙන්න ඕන. දැන් මොකක් හරි හොටෙල් එකක් කොහේ හරි හිනම අස්සක තිබ්බොත් ඒ කියන්නේ ලොකේෂන් එකම නෙමෙයි accessible නැත්නම් ඇත්තටම කන්දක් උඩ තමයි තියෙන්නේ. කන්ද උඩට නගින්න වෙනම effort එකක් තියෙනවා. proximity to customers හරි අඩු වෙන්නේ. හරිද? දැන් තමයි හම්බන්තොට පාළුවට ගිහිලා තියෙන පැත්තකදී මේ හොටෙල් එකක් තමයි. ඒතර හරියනවද? flexibility proximity to customer නැහැනේ. අපිට ළඟ නැහැ. ඒකට ඒ වගේ දේවල් අපි සලකා බලන්න ඕනේ. ඊට පස්සේ cost එක කොච්චරක් යනවද? මේ location එකේ මේක locate කරන්න. මේ location එකේ පැත්තේ infrastructures කොහොමද? වතුරවත් නැත්නම් යම් පළාතකට අපිට production එකක් කරගෙන යන්න බෑනේ. customers උනත් කැමති වෙන්නේ නැහැ. government barriers මොනවාද? දැන් හොටෙල් එකක් වගේ එකක් දැන් හැමෝම කැමති කොහොමද? එකක් අයිනේ හරිද එහෙමනේ. ඒවට government barriers regulations එහෙම තියෙනවානේ. ඒතර ඒවා හින්දා තමයි ඒවා අපිට වලකා බලන්න වෙනවා. අර environmental assessment ඒවා වගේ දේවල් අරගන්න වෙනවා. ඒ වගේ දේවල් ඊට පස්සේ කොච්චර laborsලා ඉන්නවනේ. laborsලා ඉන්නවද කියන එක බලන්නත් එපා. නේ වටේ පිටේ laborsලා නැත්තම්. හරි ඒ කියන්නේ tourism ගැන දන්නේ නැති කට්ටිය එහෙම හිටියොත්. හරි යනකොට ටිකක් tourism focus කළා ඔයා හොටෙල් එක දාන්න ටුවරිස්ට්ලා ફોකස් කරලා හිතන්නකො. ඒකට දැන් ඒ වටේ ඉන්න මිනිස්සුන්ට ටුවරිස්ට්ලා ගැන කිසිම මේකක් නැත්තම් හරිද? ටිකක් අමාරුනේ ලේබර්ස්ලා වුණත් එහෙම කරගන්න. දැන් ඔයා ලේබර්ස්ලා ගන්නකොට ඒ හොටෙල් එකට ටුවරිස්ට් ફોකස් නම් ඔයා ටිකක් ලැන්ග්වේජ් එක පුළුවන් වෙන්න බෑනේ. එතකොට මේ පැති වල මිනිස්සු ලැන්ග්වේජ් එක ගැන කිසිම දෙයක් ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක හරි වෙන මොකක් කරලා ලැන්ග්වේජ් එක හරි කිසිම දෙයක්ම දන්නේ නැති කට්ටියක් නම් අර ලේබර්ස්ලා එකතු කරගෙන ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවනේ. හරිද? ඊට පස්සේ සප්ලයර්ස්. හරිද? ඔයාට සප්ලයර්ස්ලා ගන්න ඔයා මේ හොටෙල් එක දාන ලොකේට් කරන තැන කිසිම සප්ලයර් කෙනෙක් හොයාගන්න නැත්තම්. හරි අමාරුයි නේ. එතකොට ඔය දැන් හිතන්නකො දුර තමයි ඔයාට සප්ලයර් ඉන්නේ. එතකොට මොකද වෙන්නේ? එතනම ඔයාට මේ සප්ලයර්ස් ගන්න ගියාම පස්සේ අමතර කොස්ට් එකක් යනවනේ. ඒතර ඒ වගේ දේවල් හරියන්නේ නැහැ. හරිද? එතකොට ඔන්න ඔය වගේ දේවල් තමයි අපි ෆැසිලිටි එකක් ලොකේට් කරනකොට බලන්න ඕනේ. හරිද? ඒ ටික මෙතන briefly explain කරා නම් හරි. ඊට පස්සේ ඊළඟ එක බලන්න. ඊළඟ එකේ තියෙන්නේ අපිට precedence diagram එකක්